හරි. අපි මැනේජ්මන්ට් කොටසක් කතා කරන්න යනවා. අපි සංවිධාන අපේ පළවෙනි පාඩම සංවිධාන organizations. අපි ටිකක් කතා කරමු මේ සංවිධාන කියන්නේ මොනවද? දැන් මේ දවස්වල අපි කතා කළොත් එහෙම ලෝක සෞඛ්‍ය සංවිධානය නේද? WHO එතකොට ලෝක සෞඛ්‍ය සංවිධාන විවිධ ආකාර වලින් සංවිධාන මේ දවස්වල මැදිහත් වෙලා ලෝකේ පුරාම විවිධ කටයුතු වල නිරත වෙනවා. අපි දකිනවා විවිධ ආකාරයේ සංවිධාන. ඇත්තටම සංවිධාන කියන්නේ මොනවද? ඇයි අපි සංවිධාන ගැන කතා කරන්නේ? ඇයි අපි සංවිධාන ගැන කතා කරන්නේ කියනකොට මේ chartered syllabus එකට සංවිධාන මොකටද? සංවිධාන මොන වර්ගයේ කියලාද අපි කතා කරන්නේ? අපිට තියෙන වැදගත්කම මොකක්ද? අපි මේ සියලු දේ මේ හරහා සාකච්ඡා කරන්න යනවා. ඇත්තටම සංවිධානයක් කියන්නේ මොකක්ද? සංවිධානයක් කියනකොට සංවිධානය. සං කියන අදහස එකතුවක්. එකතුවක් කියන අදහස. කවුද මේ එකතු වෙන්නේ? අපි දන්නවා මිනිස්සු වගේම විවිධ සතා සිව්පාව වුණත් සංවිධානය වෙනවා. නමුත් අපි මෙතනදී කතා කරන්න යන්නේ නැහැ සතා සිව්පාව ගැන. අපි කතා කරන්නේ මිනිස්සුන්ගේ සංවිධාන ගැන. මිනිස්සුන්ගේ එකමුතු වීම ගැන. මිනිස්සු එකතු වෙන්නේ මොනවටද? මිනිස්සුන්ට හැමෝටම විවිධ අරමුණු තියෙනවා. පෞද්ගලික අරමුණු හැමෝටම වගේ තියෙනවා. හැබැයි අපි මේ පෞද්ගලික අරමුණු ගැන නෙමෙයි කතා කරන්නේ. පොදු අරමුණු ගැන. සංවිධානයක් විදිහට එකතු වුණාම පොදු අරමුණු කියලා දෙයක් ඇති වෙනවා. ඒ පොදු අරමුණු එකතු කර ජයග්‍රහණය කරගන්න මිනිස්සු එකතු වෙනවා. එකතු වෙලා Tamanට වැඩපිළිවෙලක් හදාගෙන ඒ වැඩපිළිවෙල උදෙසා කටයුතු කරනවා. හරියට අපිත් මේ වර්තමානයේ විවිධ පොදු අරමුණු ජයග්‍රහණය කරගන්න විවිධ පාර්ශවයන් නේද? රණ විරුවන්, සුව විරුවන් ඔක්කොම එකතු වෙලා පොදු අරමුණක් ඉටු කරගන්න. මේ කොවිඩ් සතුරව නේද? පරද්දන්න අපි එකතු වෙනවා. සංවිධානගත වෙනවා. විවිධ ආකාර වලින් අපි සංවිධාන ගැන අහලා තියෙනවා. එහෙනම් ඇත්තටම සංවිධානයක් කියන්නේ මොකක්ද? සංවිධානයක් ගැන අපි කතා කරනකොට මේ අපේ ජන ජීවිතය ඇත්තටම සංවිධානත් එක්ක බැඳිච්ච බවක් අපිට පේන්න තියෙනවා. අනිවාර්යෙන් සංවිධානය එක්ක බැඳුනේ නැත්නම් අපේ ජීවිතේට පැවැත්මක් නැහැ. දැන් නිකන් හිතන්න. දැන් අපි මේ විවිධ ආකාරවලින් මිනිස්සු එකතු වෙලා මේ විවිධ අරමුණු ජයග්‍රහණය කරගත්තේ නැත්නම් අපිට ජීවත් වෙන්න පුළුවන් බෑ. ඒ නිසා ජන ජීවිතයයි සංවිධානය කියන්නේ හරියට අර එකම කාසියක දෙපැත්තක් වගේ මට හිතෙන විදිහට. ඒ කියන්නේ අපේ ජන ජීවිතේට සංවිධාන බැඳිලා තියෙනවා. ඉතින් අපි ඉපදුනේ රෝහලකනම් අපි මිය යන්නේ. මේ යන තැන නම් ඉතින් අපි කියන්න දන්නේ නැහැ කවද්ද කියලා කියන්න දන්නේ නැහැ. නමුත් අපේ අර අවසන් කටයුතු හැබැයි අදට නම් වළංගු නැහැ. ඇයි අදට වළංගු නැහැ කිව්වේ? අපි මිය ගියපුවම අවමංගල්‍යාධාර සමිතිය. අද අවමංගල්‍යාධාර සමිතිය නෙමෙයි නේද? අද ආදාහනාගාරයට යන්න දෙන්නෙත් දෙන්නට. එතනක් තියෙනවා සංවිධානය. නමුත් අපි සාමාන්‍ය ජීවිතේ කතා කළොත් අවමංගල්‍යාධාර සමිතිය. ඒකත් සංවිධානය. අපි ඉපදිච්ච රෝහල ආරෝග්‍ය ශාලාවත් සංවිධානය. එහෙනම් ඉතින් මම ඒ මුලයි අගයි කතා කළේ අපි ඉපදුන දා ඉඳන් ජීවිතේ අවසන් වෙන තැනට එනකම්ම විවිධ සංවිධානයක බැඳිලා කටයුතු කරනවා. ඉතින් ජීවිතේ විවිධ අනේක විද වුවමනා සඳහා අපි සංවිධාන කීයක් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරනවා. ඔයා හිතලා බැලුවොත් එහෙම ඔයාගේ ජීවිතේ අපි හිතමු දැන් අපේ පන්තියේ ඉන්න ළමයි අවුරුදු 19ක් 20ක් 21ක් ඔය වගේ මට්ටමේ ඉන්නේ. ඉතින් ඕගොල්ලෝ ඒ අවුරුදු 20ට 21ට සංවිධාන කීයක් එක්ක සම්බන්ධ වෙලාද? සමහරු LTT ඇරෙන්න අනිත් ඔක්කොම සංවිධාන එක්ක සම්බන්ධයි කියන්නේ. ඒ තරමට අපේ ජීවිතේ සංවිධාන එක්ක අපි සම්බන්ධ වෙලා තියෙනවා. අපිට ගනින්නවත් බෑ. අපි නිකන් හිතන්නකො. ඔය මොබයිල් ෆෝන් එක ඔයා නම් මේකේ ඇප් එකකින් හරි මොකක් හරි කෝල් එකක් ගන්න ගිහිල්ලා හරි මොකක් හරි දෙයකින් අපි යම්කිසි සේවයක් ලබා ගන්නවා. හැබැයි ඔයාට ඔය සේවය දෙන්න ඕකට සංවිධාන කීයක් සම්බන්ධ වෙලා? ඕකට නෙට්වර්ක් එක දෙන්න. ඕකේ ඔය දෘඩාංග හදන්න. ඊළඟට ඕකට බල ශක්තිය දෙන්න. රීලෝඩ් එක දාන තැන ඉඳන් සම්බන්ධතාවය ඇති කරන්න. ඒ සියලු දේවල් එකතු කරන්න ඔය මොබයිල් ෆෝන් එකට සංවිධාන කීයක් සම්බන්ධ වෙනවද? ඕකේ පරිපතේ හදන්න කී දෙනෙක් සම්බන්ධ වෙනවද? කී දෙනෙක් කියන්නේ සංවිධාන කීයක සහයෝගයක් ගන්නවද? ඉතින් ඒ තරමට අපිට හිතා ගන්න බෑ. සමහරවිට විදුලි උපකරණයක් ගත්තත් ඇතුලේ පරිපතේ
සංවිධාන දහස් ගණක් එකතු වෙලා ඔක කෑලි කෑලි හදලා තියෙනවා. ඉතින් ඒ නිසා සංවිධානයක් අපි බැඳිලා තියෙනවා. ඉතින් ඒ නිසා අපේ ඉතිහාසය සංවිධාන වල ඉතිහාසයේ ඉඳලා ජන ජීවිතය අපි මේ දක්වා ගත්තොත් අතිවිශාල සංවිධාන සංඛ්‍යාවක් එක්ක අපි ගනුදෙනු කරනවා. හැමදාම අපි ගනුදෙනු කරමින් ඉස්සරහට යනවා. අන්නේ සංවිධානයක් කියන්නේ මොකක්ද කියලා තමයි අපි අර ඉස්සල්ලාම කිව්වේ. මොකක්ද සංවිධානයක් කියන්නේ ඇත්තටම? සංවිධානයක් කියලා කියන්නේ මිනිස්සු පොදු අරමුණක් වෙනුවෙන් ඒක රාශි වෙනවා. එච්චරයි සංවිධානයක් කියන්නේ. එහෙනම් අන්න ඒක තමයි අපේ සරලම නිර්වචනයේ විදිහට අපි ගත යුත්තේ. අපි යනවා එහෙනම් ටියුට් එකේ තියෙන ඒ සරල අවබෝධය ලබා ගන්න. සංවිධාන organizations සමාජයක හෝ ආර්ථිකමය වන්නා වූ පොදු අරමුණක් හෝ අරමුණු සමූහයක් ඉටු කර ගැනීම උදෙසා මම මේ පිටු අංක 1 කියවන්නේ සංවිධාන වලින් පටන් ගන්න සමාජයක හෝ ආර්ථිකමය වන්නා වූ පොදු අරමුණක් හෝ අරමුණු සමූහයක් ඉටු කර ගැනීම උදෙසා ආර්ථික හා සමාජ ක්‍රියාකාරකම් වල ඇත්තම ආර්ථික හා සමාජ ක්‍රියාකාරකම් කියන්නේ භාණ්ඩ හා සේවා සැපීම නිරත පුද්ගලයන් කණ්ඩායමක එකතුවක් සංවිධානයක් විදිහට හඳුන්වනවා. එහෙනම් එතන වැදගත්ම කාරණා ටික තමයි පොදු අරමුණක් හෝ සමුදායක් කියන එක. ඊළඟට ආර්ථික හා සමාජ ක්‍රියාකාරකම්. ඊළඟට පුද්ගලයන් කණ්ඩායමක එකතුවක්. තනි පුද්ගලයෙකුට සංවිධානයක් පිහිටවන්න බෑ. සංවිධානයක් පිහිටවන්න පුළුවන්. සංවිධානයක් විදිහට කටයුතු කරන්න බෑ. තනි පුද්ගලයෙකුට. ඒ කියන්නේ මට ව්‍යාපාරයක් පටන් ගන්න බැයිද? තනියෙන් පුළුවන්. හැබැයි ඒකේ කටයුතු කරන්න ගොඩක් අය ඉන්න ඕන. ඒ කියන්නේ සංවිධානය. ඒ කියන්නේ මේ සංවිධානය කියන්නේ අයිතිය නෙමෙයි. නමුත් ඒ සංවිධානයේ විවිධ කටයුතු කරන විවිධ පුද්ගලයෝ ඒක රාශී වෙනවා. අපි යනවා කතා කරන්නේ ඒකම මම අර ඉස්සෙල්ලා කියපු කාරණා වොන්න මෙතන සඳහන් වෙලා තියෙනවා ජන ජීවිතය හා සංවිධාන. දෙවනි කොටසට එනවම ජන ජීවිතය හා සංවිධාන. මිනිසාගේ ආරම්භයේ තරමටම ඉපැරණි වූ සංවිධාන අද වන විට අපගේ ජීවිත රටාව පුරා විහිදිලා පවතින. අප බොහෝ දෙනා උපත ලැබුවේ ආරෝග්‍ය ශාලාවකදී. ඔව් අපි දන්නවා ඒක නේද? ආරෝග්‍ය ශාලාවකදී. එමෙන්ම මරණයකදී එකී කටයුතු විධිමත් සංවිධානය කරන සංවිධාන අවමංගල්‍යාධාර සමිති බොහෝමයක් තියෙනවා. ඔය එක්සත් අවමංගල්‍යාධාර සමිතිය නේද? එහෙම තියෙන්නේ. එමෙන්ම උපතේ සිට මරණය දක්වා අපගේ අනේක විද අවශ්‍යතා වුමනා. ඒ කියන්නේ ආහාර පාන, ඇඳුම්, පැළඳුම්, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍ය, සුව පහසුව, විනෝදාස්වාදය නේද? අද මේ දවස්වල ගත්තොත් නම් මොනවද අලුත් දේවල්? අලුත් දේවල් මොනවද? අලුත් දේවල් විදිහට අපිට ගන්න පුළුවන්. අර දින 14ක් එහෙම අපි එක්කයි යන්නේ කොහෙද? සංවිධානය නේද? ඒ නිසා අපිට විවිධ කටයුතු සඳහා, නිරෝධාන කටයුතු සඳහා ඔක්කොම සංවිධාන නේද? ඒ නිසා විවිධ දේවල් සපුරාලීම සිදු කරනුවේ විවිධාකාර වූ සංවිධාන වලින්. මේ අනුව අප උපන්දා සිට මේ යන තෙක්ම ජීවත් වන්නේ සංවිධාන සමගින්. මේ අනුව සෑම සංවිධානයක්ම බිහි වී තිබෙන්නේ මිනිස් අවශ්‍යතාවයන් හා උවමනාවන් ඉටු කර දී යම් ආකාරයකට ආර්ථිකමය හෝ සමාජ ප්‍රතිලාභ ළඟා කර ගැනීමේ අභිප්‍රායයෙන් බව අපට පැහැදිලි වෙනවා. එහෙනම් හැම එකකම තියෙන වරමුණු. ඒ හැම තැනම ඉන්නවා මිනිස්සු ඒක රාශී වෙලා. ඇයි සංවිධානයක් පිහිටවන්න පුද්ගලයෝ එකතු විය යුත්තේ? ඇයි මිනිස්සු සංවිධාන පිහිටවන්නේ? තනියෙන් බැයිද? තනියෙන් බැයිද මොකුත් කරන්නේ? අන්න අපි එහෙම කතා කරන්න යනකොට අපිට මුණ ගැහෙනවා අපි සංවිධානයක් විදිහට අපිට තනියම කටයුතු කරන්න බැරි වෙලා තියෙන හේතුව තමයි අපිට සංවිධාන කියන්නේ මොකක්ද කියලා අවබෝධය ගත්තාම ඒ කියන්නේ අපි දැන් සංවිධාන කියන එක නිර්වචනය කරගත්තනේ. ඒ නිර්වචනයේ තුලින්ම අපිට හඳුනා ගන්න පුළුවන් සංවිධාන වෙන්නේ ඇයි කියලා. ඇත්තටම අපි කතාවටත් අහලා තියෙනවනේ. සමගිය බලයේවි. අපිට තනියෙන් බලපෑම් කරන්න තියෙන හැකියාව අඩුයි. එකමුතු වුණොත් ජයග්‍රහණය කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි නේද අද වර්තමානයේටත් අතීතයටත් අනාගතයට හැමතැනටම මේ සංවිධානය කියන එකේ අදහස අපිට කවදාකවත් බැහැර කරන්න බෑ. ඒ නිසා ඇයි මිනිස්සු සංවිධාන ගත වෙන්නේ? දැන් නිකන් හිතන්නකෝ අපිට බැරි වුණා. වෙසක් එකට දන්සලක් එහෙම දෙන්න නම් බැරි වුණා. ගිය අවුරුද්දෙත් බැරි වුණා. නමුත් නිකන් හිතන්නකෝ බත් දන්සලක් දෙන්න මං තනියෙන් හිතනවා. මට පුළුවන් ද බත් දන්සලක් දෙන්න? කවුද බත් උයන්නේ? කවුද බෙදන්නේ? කවුද ආරාධනා කරන්නේ? කවුද කුණු බාස්කට් ටික අදින්නේ? මට හිතා ගන්නත් බෑ. ආරෝග්‍ය ශාලාවක් හිතන්න. එක්කෙනෙකුට කරන්න පුළුවන්ද? බෑ. අනිවාර්යෙන් මිනිස්සු ඒක රාශී වෙන්න. එහෙමනම් අන්න සියලු කටයුතු තනි පුද්ගලයෙකුට කරන්න බැරි නිසා මිනිස්සු ඒක රාශී වෙනවා. දැන් අපි ගන්නවා පුද්ගලයන් විසින් සංවිධාන පිහිටවනු ලැබීමට හේතු. කාරණා කීපයක් සඳහන් වෙලා තිනවා. අපි ඒකට අමතරව කාරණා කීපයක් ලියා ගන්නත් යමු. ඉස්සෙල්ලා තියෙන කාරණා ටික අපි කියවලා බලමු. සියලු කාර්යයන් තනි පුද්ගලයෙකුට ඉටු කළ නොහැකි වීම. ඔක්කොම කරන්න බෑ කෙනෙකුට.
සියලුම ප්‍රයත්නය සමස්ත ප්‍රයත්නයේ එහි කොටස් වලට වෙන්න වූ ශක්තියින්ට වඩා උසස්. අපි දන්නවා ඉතින් ඔකට කෙටියෙන්ම කිව්ව සමගිය බලය වේ. තනියෙන් අපි කටයුතු කරනවට වැඩිය අපි සාමූහිකව එකමුතු වෙලා කටයුතු කරනකොට ලොකු බලපෑමක් බලවේගයක් ගොඩ ගන්න පුළුවන්. ඒ වගේම සමාජයේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න අනිවාර්යෙන් අපි සංවිධානගත විය යුතුමයි. ඊළඟට දැනුම උපදවා ඒ ආරක්ෂා කරන්න. දැනුම උත්පාදනය කරන්න. විවිධ ශේත්‍රවල දැනුම උත්පාදනය කරන්න නම් සංවිධාන අවශ්‍යයි. ඒ නිසා අපි සංවිධානගත විය යුතුමයි. අනිත් එක තමයි අපිට තව හේතු කාරණා ගොඩක් එකතු කරගත්තොත් එහෙම දැන් මේ සංවිධානයක් විදිහට අපි මහා ලොකු දෙයක් කතා කරන්න ඕනේ නෑ. අපි කතා කරමු බද්දන්සලක්. බද්දන්සලක දැන් අපි කට්ටිය ඔන්න ගමේ කට්ටිය මේ අවුරුද්දේ නෙමෙයි ලබන අවුරුද්දේවත් අපි එකමුතු වෙනවා කියලා අපි හිතමු. පොසොන් එකට වෙන්න පුළුවන් වුණොත් ලොකු දෙයක්. නමුත් ඉතින් අපි දන්නේ නෑනේ නේද? නමුත් අපි සංවිධානය වෙනවා. එතකොට අපිට පුළුවන් එක එක කටයුතු එක එක කෙනාට පවරන්න. කොහොමද අපි පවරන්නේ? දක්ෂයාට දක්ෂ දේ දෙන්න පුළුවන්. සමහරු බත් උයන්න දක්ෂයි. හැබැයි බෙදන්න දක්ෂ නැහැ. සමහරු බත් බෙදන්නත් බෑ උයන්නත් බෑ කට්ටියට ආරාධනා කරන්න පුළුවන්. ලස්සන මූණක් පෙන්නලා hina වෙලා අතවනන්න පුළුවන්. නේද? ඒ නිසා නෑ එක එක කෙනා එක එක දේවල් වලට දක්ෂයි. එහෙමනම් අපිට එක එක කෙනාට Tamanට හැකි දේ පවරන්න පුළුවන්. එතකොට එයා හොඳට මේ කාර්ය ඉටු කරනවා. මොකද කැමැත්තෙන් Tamanට හැකි දේ ඉටු කරනකොට ඒකේ සාර්ථකත්වය වැඩි. ඉතින් ඒ නිසා අන්න මිනිස්සු සංවිධානගත වෙන්න ඕනේ. ඒ පුද්ගලයාට අවශ්‍ය දේ එහෙම නැත්නම් පුද්ගලයාට හැකි දේ ඉටු කරවා ගන්න. එහෙනම් අපි එකත් ලියමු. ලියන්න. එක් පුද්ගලයා ඒ කරුණු විදිහටම එකතු කරන්න. ওই බුලට් 4ක් දාලා තියෙන්නේ. ඒක ඉස්සරහට තව එකතු කරගෙන යන්න. එක් පුද්ගලයා ඔහු දක්ෂ කාර්යයෙහි නිරත කරවීම සඳහා අපි අනිත් එක දන්නවා දැන් මේ එක පුද්ගලයෙක් ඒ කාර්ය යොදවනකොට ඔහු එකම කාර්ය නිරන්තරයෙන් නියැලෙනකොට ඒ කාර්ය පිළිබඳව මොකද්ද ලබන වාසිය? අපි දන්න ඒ වචනේ විශේෂීකරණයක් වෙනවා. ඒ කාර්ය පිළිබඳ ප්‍රවීණයෙක් වෙනවා. එතකොට නොදන්න කෙනෙකුට වඩා එයා වැඩි ඵලදාවක් නෙලා ගන්න පුළුවන්. වැඩි නිෂ්පාදනයක් කරන්න පුළුවන්. අධිඵල ලබා ගන්න පුළුවන්. එහෙනම් ලියමු අපි ඒක. ලියන්න. අධිඵල ලබා ගැනීම සඳහා. අධිඵල නැත්තම් වැඩි ඵලදාවක් ලබා ගැනීම සඳහා ඒ වගේම තමයි අපි කණ්ඩායමක් විදියට එකතු වෙලා වැඩ කරනකොට එක එක පුද්ගලයාගේ දක්ෂකම් වගේම අනිත් පැත්ත අඩුපාඩුකම් තියෙනවනේ. හැබැයි අපි එකමුතු වෙලා වැඩ කරනකොට අර අඩුපාඩුකම් ඉස්මතු වෙන්නේ නැති වෙන්නේ. එහෙම නැත්නම් අනිත් අය උදව් කරලා පුළුවන් අනිත් අයගේ අඩුපාඩුකම් මගහරවලා ගන්න. නැත්නම් ඒ අඩුපාඩු ඉස්මතු වෙලා පේනවා. එක්කෙනෙකුට නෑ එතන නෙමෙයි එතන වැරදි. අපි මෙහෙම කරමු. අන්න අදහස් සාමූහිකව එකමුතු වෙනකොට අඩුපාඩුකම් මගහැරලා යනවා. අපි ලියමු මෙහෙම. ලියන්න. එක් පුද්ගලයන්ගේ පවතින අඩුපාඩුකම් මැඩ පවත්වා ගත හැකි වීම. අඩුපාඩුකම් මැඩ පවත්වා ගත හැකි වීම. ඒ වගේම තමයි අපිට කෙටියෙන්ම ලියන්න පුළුවන් කාලය ඉතිරි වීම. අපි හැමෝම එකතු වෙලා වැඩ කරනකොට අපට කාලය ගොඩක් එකතු කරගන්න පුළුවන්. ඉතුරු කරගන්න පුළුවන්. යන්න කාලය ඉතිරි කළ හැකි වීම. තමනොත් අපි ඉතින් අවසානයේ තව එකක් ලියමු. මිනිසා සමාජීය සත්ත්වේ කාටවත් තනිව ජීවත් වෙන්න බෑ. නේද? එකමුතු වෙන්න, සංවිධානගත වෙන්නම තමයි උත්සාහ කරන්නේ. දැන් මේ පේනවනේ. රැස් වෙන්න එපා. එකතු වෙන්න එපා. මේ දවස්වල වැඩිපුර වැහෙන්නේමනේ. නමුත් හොරෙන් හරි එකතු වෙනවා. ඇයි ඒක එහෙම කියලා අපිට සමාවක් දෙන්න බෑ. සමාජීය සත්‍යයකගේ හැටි එහෙම තමයි. ඒ සතා බලන්නේ නේද? සෙට් එක ළඟට එකතු වෙන්නම තමයි. නේද? සංවිධානගත වෙන්නම තමයි. එහෙනම් ලියන්න මිනිසා සමාජීය සත්වයක වීම. අපිට ඒ කරුණු ටික ප්‍රමාණවත් වෙනවා. හරි. දැන් මම මෙහෙම කතා කරනවා. දැන් ඔය සංවිධාන ගැන පොදු අදහසක්. ඔය පොදු අදහසක් අපි
ගැන සාකච්ඡාව අපි ඉදිරියට ගෙන යන අතරතුර අපි පොඩ්ඩක් කතා කරන්න ඕනේ ඇයි අපි මේ සංවිධාන ගැන කතා. දැන් මම මේ උසස් පෙළටත් කතා කරලා. ඇයි මම මේ දැන් මේ චාටඩ් පන්තියකට ඇවිල්ලා මේ සංවිධාන ගැන කතා. මොකටද ඔය සංවිධාන ගැන අපි කතා කරන්නේ? අපි දන්නවනේ සංවිධාන කියන්නේ මොනවද ඔය පොදු එහෙම නැත්තම් මේ සාමාන්‍ය දැනීමද කතා කරන්නේ? නෑ. අපි යන්නේ වරලත් ගණකාධිකරණ සුදුසුකම අරගෙන ව්‍යාපාරික ලෝකයට. ව්‍යාපාරික ලෝකයට ගිහිල්ලා ව්‍යාපාරික ලෝකය. අන්න එහෙම කියනකොට වාට අදහසක් මොකද්ද ව්‍යාපාරික ලෝකය කියන්නේ? ඒකේ තියෙන්නේ විවිධ සංවිධාන. අපි මේ සංවිධාන වල වැඩ කටයුතු කරන්න යනවා. අපට අරමුණු තියෙනවා. පොදු අරමුණු තියෙනවා. පෞද්ගලික අරමුණු තියෙනවා. අපි එකතු වෙලා වැඩ කරන්න යනවා. එහෙමනම් සංවිධානයක් කියන්නේ මොකද්ද කියලා අපට හරියට අවබෝධුනේ නැත්තම් අපි වැඩ කරන සංවිධානය මොකද්ද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා අපි ගිනුම් හදනකොට, භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනකොට, විගණන කටයුතු සිදු කරනකොට, සේවා සපයනකොට, විවිධ එහෙම නැත්නම් අරමුදල් සම්පාදනය කර ගන්නකොට, විවිධ තැන්හිදී විවිධ සංවිධාන වලට අපට යොමු වෙලා වැඩ කරන්න වෙනවා. විවිධ සංවිධාන එක්ක වැඩ කටයුතු කරන්න වෙනවා. වැඩ කටයුතු කරන්න වෙනවා. එතකොට අපි සංවිධාන ගැන හොඳින් දැනගෙන ඉන්නවා. අපි සමහර විට මේ සංවිධාන නම කියවූ සැනින් මෙන්න මේ සංවිධානය. ඒක දැකපු සැනින් මෙන්න මෙහෙම සංවිධානයක්. ඒකේ තියෙන තොරතුරු වලින් මෙහෙම සංවිධානයක්. දැන් උදාහරණයක් විදිහට ඕගොල්ලෝ ටිකක් විතර දන්න දෙයක් ගැන මම කතා කරොත් හැමදෙනාම අපි දන්නවනේ. තනි පුද්ගලයෙකුගේ ගිණුමක් හදන විදිහට නෙමෙයි හවුල් ව්‍යාපාරයක හදන්නේ. හවුල් ව්‍යාපාරයක හදන විදිහ නෙමෙයි සමාගමක හදන්නේ. අපි කොහොමද එහෙම වෙනස් කියලා දන්නේ? අපි දන්නේ සමහර වෙලාවට අපි නම කියපු සැනින් අපි දන්නවා ඒක මෙහෙම සංවිධානයක්. අපිට අග්ගාලා කියනවා. අපි එහෙනම් හොඳ අවබෝධයක් ව්‍යාපාර ලෝකෙ පිළිබඳ, ආයතන පිළිබඳ, අපේ වටපිටාව පිළිබඳ අපි දැනගන්න නම් අපි සංවිධාන ගැන හොඳ අවබෝධයක් ගන්න. මම යනවා ඊළඟ මාතෘකාව සංවිධාන වර්ග කරන්න. අපිට වර්ග කරන්න විවිධ පදනම් තියෙනවා. නමුත් අපි කීපයක් එකතු කරගන්න යනවා අපේ මේ පොදු අදහස් ඉදිරිපත් කරගන්න අවශ්‍ය වෙන විදිහට. විවිධ පදනම් මම දෙවනි පිටුවට එනවා සංවිධාන වර්ග කිරීම. විවිධ පදනම් උපයෝග කර ගනිමින් සංවිධාන විවිධ ආකාරයට වර්ගීකරණය කරලා දක්වන්න පුළුවන්. ඕම් පෙන්නලා තියෙනවා පදනම්. බලන්න වගුවක් තියෙනවා පදනම්. වර්ගීකරණය නිදසුන්. අපට ඔය මදි කියලා හිතුණොත් තව පහලින් ඉඩ ටිකක් තියෙනවා. අපි තව ලියමු. බලන්න ඉස්සලා මොනවද තියෙන්නේ කියලා. පරිමාණය මත. මොකද්ද පරිමාණය කියන්නේ? පරිමාණය. ඔන්න උදාහරණ වර්ගීකරණය දාලා තියෙනවා. සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ, මහා පරිමාණ. මම මේ කියවන් ටියුට් එකේ දෙවෙනි පිටුව නිදසුන් ටිකකුත් දාලා තියෙනවා. ওই නිදසුන් ඉතින් ඔය අපිට හිතෙන නිදසුන් ටිකක් දාලා තියෙන්නේ. ඕගොල්ලන්ටත් කැමති උදාහරණයක් යොදා ගන්න පුළුවන් ගැළපෙන එක. සුළු පරිමාණ බලන්න නිදසුන. ධම්මික ස්ටෝර්ස්. මධ්‍ය පරිමාණ සෙලින්කෝ ව්‍යාපාර සෙල්. මහා පරිමාණ අබාල්ස්. දැන් මේවා ටිකක් අර අපි වැඩිපුර දන්න අහලා තියෙන ඒවා ටිකක් තමයි දාලා තියෙන්නේ. ඒ පරිමාණය අනුව එහෙනම් පරිමාණය අනුවත් වර්ග කරන්න පුළුවන්. දෙවෙනි එක බලන්න. සංවිධාන අරමුණු මත. මොනවද අරමුණු? එක්කෝ ලාභ ලබන්න, එහෙම නැත්නම් පාඩු ලබන්නද? නෑ. සමාජ සුබ සාධනේ. අපි පාඩු ලබනවා කියලා කතා කරන්නේ සමාජ සුබ සාධනේ කියලා කතා කරන්නේ. ඒ කියන්නේ සමාජ සුබ සාධනේ කියන්නේ පාඩු වෙනවා කියන එකද? නෑ. අපි ලාභ ලැබීමේ චේතනාවකින් තොරව පොදු සුබ සිද්ධිය උදෙසා කටයුතු කරනවා. උදාහරණ බලන්නකෝ. ලාභ ලැබීම නවලෝක රෝහල්. ඒක අපි දන්නවා නවලෝක රෝහල කියවට සම්පූර්ණයෙන්ම පෞද්ගලිකත් නෑ. එහෙමද? නෑ පෞද්ගලිකයි. හැබැයි පහලින් තියෙන රජේ රෝහල. රජේ රෝහල පෞද්ගලිකයි. ඔයගොල්ලෝ දන්නවද රජේ රෝහල් වල සල්ලි ගන්නවා කියන කොහෙද? ඒ කියන්නේ හොරටද? නෑ. රජේ රෝහල් වල දැන් ලංකාවේ රජේ රෝහල් වල බිලක් එහෙම නිකුත් කරන ඕගොල්ලෝ දැකලා තියෙනවද? තියෙනවා. කාටද? පුරවැසියන් ඕන අයට. පුරවැසියන්ට පමණයි නිදහස් සෞඛ්‍ය තියෙන්නේ. හොඳට මතක තියාගන්න ඕනේ. අපේ පුරවැස් නැත්තම් ඉතින් අපි හොස්පිටල් එකට යනකොට ඉස්සරහින් ඉඳී පොලිමේ තමිල්නාඩුවේ අය. නිදහස් සෞඛ්‍ය මුළු ලෝකෙටම තිබුණොත් ලංකාවේ නිදහස් සෞඛ්‍ය. එහෙම නැහැ. ලංකාවේ අයට තියෙන්නේ. ඉතින් කොහොම නමුත් අපි ඒ නිසා ඒක සුබ සාධන පදනමින් කියලා ගන්න. නමුත් ඉතින් කොටසක් මුදල් අය කරන කොටසක් සුබ සාධනයේ වෙනුවෙන් ඒවා සෙමි ගවර්න්මන්ට් වගේ ඒවා රෝහල් එහෙමත් ඔයගොල්ලෝ දැකලා තියෙනවා ජයවර්ධනපුර රෝහල වගේ නේද? අහලා තියෙනවනේ. ඒ වගේ ඒවා තියෙන්න පුළුවන්. අපි ඊළඟට යනවා වැදගත්ම කාරණාවක්. තවත් වර්ගීකරණයක්. වගකීම මත. බලන්න වගකීම මත කොහොමද වර්ග කරලා තියෙන්නේ කියලා. තාම වගකීම කියන්නේ මොකක්ද කියලා අපි කතා කළේ නෑ. මොකද්ද වර්ග කරලා තියෙන විදිය බලන්න.
සීමා සහිත සීමා රහිත. උදාහරණයක් බලන්න. සීමා සහිත කොමර්ෂල් බැංකුව, සීමා රහිත තව උදාහරණයක් තියෙනවා සීමා සහිත එකටම සීමා සහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව. සීමා සහිත කියලාම තියෙනවා සීස කියලා දාලා තියෙනවා. සීමා රහිතේව බලන්න. ධම්මික ස්ටෝර්ස්, අධිකාරී සහ පුත්‍රයෝ. එයි මෙහිම උදාහරණ දාලා තියෙන්නේ. දැන් සීමා සහිත කියන එකේ සීමා සහිත තියෙනවා. සීමා රහිත එකේ එහෙම කියලත් නැහැ. ධම්මික ස්ටෝර්ස් සීමා රහිත කියනවා. මේ මොනම ගැනද කතා කරන්නේ? අපිට ඊටා වැදගත් කාරණාවක්. අපි ඔය වර්ගීකරණයටත් පොඩ්ඩක් පැත්තකින් ඉන්න කියමු. සීමා සහිත සීමා රහිත. අපි කතා කරමු ඔය වගකීම ගැන. මොන වගකීම? අපි දන්නවා ඉතින් විවිධාකාරයේ වගකීම් තියෙනවා. මේ කතා කරන්නේ මොන වගකීමක්ද? මේ කතා කරන්නේ බාහිර ණය තුරුස් පියවීමේ වගකීම. ව්‍යාපාරයක් තමන්ගේ අභ්‍යන්තර නෙමෙයි බාහිර ණය තුරුස් පියවන්න. වගකීම් පියවන්න. කොච්චර බැඳීමක් තියෙනවද? බැඳීමක් ඇති වෙලා තියෙනවද? ඒ බැඳීම සීමා සහිත සහ සීමා රහිත. සීමා රහිත කියන්නේ අසීමිතව කියන එක. අසීමිතයි. සීමා සහිත වගකීමක් කියලා කියන්නේ සංවිධානයක් ඒ සීමා සහිත වන විදි ගොඩක් තියෙන්න පුළුවන්. අපි පස්සේ කතා කරනවා කොටසින් සීමිත, පේන් සීමිත කියලා එහෙම කතා කරනවා. නමුත් මෙතන සීමා සහිත කියලා කියන්නේ යම් ආකාරයකින් බාහිර ණයතුරුස් පියවන්න යම් සීමාවක් තියෙනවා. මේ මෙච්චරයි. මීට වඩා පියවන්න නම් යන්නේ නැහැ. හැබැයි සීමා රහිත කියන්නේ පෞද්ගලික දේපලින් හරි ගෙනල්ලා වගකීම් ඉවර වෙනකම් පියවලා දාන්න ඕන. ආන් ඒ වගකීම් අනුව තමයි අපි සීමා සහිත සීමා රහිත කියලා වර්ග කරන්නේ. ඉතින් අපි ඉදිරියේදී ඔය ගැන ටිකක් දීර්ඝව කතා කරන්න යමු. ඊළඟට අපි යනවා ඊළඟ වර්ගීකරණය. නිෂ්පාදිතේ ස්වરૂපය අනුව. ඒක නම් හරි ලේසි. භාණ්ඩ සේවා. ඉතින් උදාහරණ දාලා තියෙනවා භාණ්ඩ වලට මෙලිබන් බිස්කට් සමාගම, ඊළඟට සේවා වලට එලීතියා පාසල, සෙලින්කෝ ව්‍යාපාර සැල වගේ ඒවා උදාහරණ විදියට ගන්න පුළුවන්. ඕනනම් IAS කියලා දාන්නත් පුළුවන් සේවා වලට. හරි. ඊළඟට හිමිකාරීත්වය. මොකද්ද මේ හිමිකාරීත්වය මත කියලා කියන්නේ? දේශීය විදේශීය. බලන්න වර්ග කරලා තියෙන විදිය දේශීය විදේශීය. දේශීය නැවත කොටස් දෙකකට බෙදලා. ඒවා නම් හරි ලේසි. රාජ්‍ය පෞද්ගලික. ඔන්න උදාහරණ තියෙනවා. දේශීය රාජ්‍යයට ලංකා බැංකුව, තැපැල් දෙපාර්තමේන්තුව. දේශීය පෞද්ගලිකේවට දාලා තියෙනවා සම්පත් බැංකුව, නියෝජිත තැපැල් කාර්යාල. නිකන් ඔයාලට ගැටලුවක් එනවද? නියෝජිත තැපැල් කාර්යාල පෞද්ගලික අංශයේ එක. ඔව්. හැබැයි ඒගොල්ලන්ගේ පොදු නීතිමය රාමුවක්, රෙගුලාසි සමුදායක් තියෙනවා. ඒ අනුව තමයි ඒ කියන්නේ අපි පෞද්ගලිකව ලියුම් බෙදන්නේ අපට ඕන අයට බෙදනවා, නැති අයට නෑ. එහෙම කියන්න බෑ. ඒ නියෝජිත තැපැල් කාර්යාල ඒ පොදු වගකීමට යටත්ව තමයි මේ කටයුත්ත කරන්නේ. නමුත් ඒවා පෞද්ගලිකයි. හොඳට මතක තියාගන්න. හරි. ඊළඟට විදේශීය. HSBC බැංකුව, හොංකොං and Shanghai බැංකුව. හරි. එහෙනම් මේ හිමිකාරීත්වය මට හිතෙනවා ඔය ටික මදි. අපි කතා කරන්න යන ඔය විදිහටම අපි තව ටිකක් වර්ග කරමු. අපි තව කීපයක් වර්ග කරගෙන යන් ওই විදිහටම ඔයගොල්ලන්ට පහළ ඉඩ තියෙනවා දෙවනි පිටුවේ පහළට ඉඩ තියෙනවා. මදි වුණොත් පස්සේ ඉඩ හොයාන හරි ලියා ගමු. අපි තව එකක් ගමු. පාලනය මත. පාලනය මත කියන්නේ ඔන්න මම වැදගත් කාරණා කීපයක් ගන්න යනවා. පාලනය මත අපිට වර්ග කරන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකක් මම කතා කරන්න යනවා. එකක් තමයි අයිතිකරු විසින් පාලනය කරන. ඊළඟට දෙවැනි එක පිට මිනිස්සු පාලනය කරනවද? නෑ එහෙම එකක් නෙමෙයි. අයිතිකරු විසින් පාලනය කරනවා. අනිත් එක අපි කියනවා අයිතිකරු වෙනුවෙන් ඕනනම් කියන්න පුළුවන් අයිතිකරු වෙනුවෙන් වෙනත් පුද්ගලයන් කියලාම ලියවත් ගැටලුවක් නැහැ. වෙනත් පුද්ගලයන්. කවුද වෙනත් පුද්ගලයෝ කියලා අපි ඊළඟට කතා කරමු. පාලනය කර. අපි උදාහරණ ලියුවා. කොහොමද අපි උදාහරණ ලියන්නේ? ඒක හරි ප්‍රශ්නයක් නේ. ඒ කියන්නේ ව්‍යාපාර එහෙම නැත්නම් ව්‍යාපාර විතරක් නෙමෙයි. විවිධ සංවිධාන තියෙනවද අයිතිකරු විසින් පාලනය කරන්නේ. ඔව්. දැන් අපි පුංචි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම
ඔයාලගේ ගමේ තියෙන සිල්ලර බඩු කඩය. අපි හිතමු ගුණපාල ස්ටෝර්ස්, ධම්මික ස්ටෝර්ස් මේ වගේ ඒවා. කවුද පාලනය කරන්නේ? සමහර ඒ වගේ අයිතිකරු නේද? බාණ්ඩ සේවා සපයන්නේ, මුදල් අය කරන්නේ ඔක්කොම එයා. ඔය සමහර තේ පුංචි තේ කඩේ එහෙම තියෙන තේක හදන්නෙත් එයා. වේටර් ඒත් එයා. සල්ලි ගන්නෙත් එයා. ඔක්කොම ಜಾති කරන්නෙත් එයා. සම්පූර්ණ පාලනය කරන්නෙත් එයා. අයිතිකාරයම් පාලනය කරන. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපි ඉස්සරහින් උදාහරණ ලියන්න යනකොට හරි ධම්මික ස්ටෝර්ස් ඒකටත් ලියා ගන්න පුළුවන්. ගැටලුවක් නැහැ. සිල්ලර බඩු කඩය, තේ කඩය උදාහරණයක් විදිහට ලියන්න. හැබැයි අයිතිකරු වෙනුවෙන් වෙන පුද්ගලයෝ පාලනය කරන එහෙම ඒවා තියෙනවද? ඒ කියන්නේ මම තමයි අයිතිකාරයා. ඔක්කොම තීරණ තීන්දුව අරන් පාලනය කරන්නේ වෙන කවුරු හරි. එහෙම ඒවා තියෙනවද? ඔව්. අපි ඉගෙන ගන්න සමාගම්. විශේෂයෙන්ම සමාගම් පාලනය කරන්නේ කවුද? අයිතිකාරයෝ නෙමෙයිද? අයිතිකාරයොත් ඇති. නමුත් ඒ වෙලාවේ අයිතිකාරයා නමින් නෙමෙයි ඒගොල්ලෝ පාලනය කරන්නේ. සමාගම් පාලනය කරන්නේ කවුද? සමාගම් පාලනය කරන්නේ කවුද? අධ්‍යක්ෂක මණ්ඩලය. board of directors. ඩිරෙක්ටර් බෝඩ් එකක් ඉන්නවා. board of directorsලා. ඒගොල්ලෝ ඒතර අයිතිකාරයෝ නෙමෙයි. අයිතිකාරයෝ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. අයිතිකාරයෝ නොවන අය ඔක්කොම සැදුම්ලත් මණ්ඩලයක් වෙන්නත් පුළුවන්. ඇයි එහෙම කියන්නේ කියලාත් අපි ඉදිරියට කතා කරමු. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් අධ්‍යක්ෂකවරු පත් වෙන්නේ කොහොමද? සමාගමක අධ්‍යක්ෂකවරු පත් වෙන්නේ කොහොමද? සමාගමක අධ්‍යක්ෂකවරු පත් වෙන්නේ කොටස් හිමියන්. කොටස් හිමියන්ගේ ඡන්දේ. කොටස් හිමියන්ගේ ඡන්දේ. මෙන්න මෙයා සුදුසුයි කියලා වැඩි ඡන්දේ පත් උනේ ගමන් එයා අධ්‍යක්ෂකවරි. එච්චරයි. ඉතින් හරි ලේසි. ඕනෙම කට්ටියකට කෙනෙක්ව අධ්‍යක්ෂකවරයෙක් විදිහට දාන්න පුළුවන්. සමාගමක අධ්‍යක්ෂකවරයෙක් වෙන්න කොටස් හිමියෙක් විය යුතුත් නැහැ. කොටස් හිමිය ඔක්කොටම හිතෙනවා නම් පාර යන මිනිස්සෙක් අධ්‍යක්ෂකවරයෙක් කරන්න ඔක්කොටම තියෙන්නේ ඡන්දෙ දෙන එකයි. ඡන්දෙ දුන්නා ගත්තා. නේද? අපිත් ওই ඡන්දෙ දෙන්නේ නේද? වැඩි හොයන්නේ බලන්නේ කාට හරි අපි ඡන්දෙ දීලා දාන්නේ. ආන් ඒ වගේ කොටස් හිමියන්ටත් කැමති කෙනෙක්. ඒ කියන්නේ සමාගමක කොටස් හිමියෙක් විය යුතුම නැහැ අධ්‍යක්ෂකවරයෙක් වෙන්න. ඔක්කොම කොටස් හිමියෝ කැමති නම් පාර යන මිනිස්සෙක් කරේ එහෙම දාන්නේ නැහැ. නමුත් අධ්‍යක්ෂකවරයෙක් පත් කරන්න පුළුවන්. එහෙනම් අධ්‍යක්ෂකවරු කියන්නේ එතකොට අයිතිකරුවමද? වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. නමුත් පාලනය කරන්නේ අයිතිකරුවෝ වෙනුවෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ අයිතිකරු වෙනුවෙන් වග කියන්න ඕනේ. ඒක වෙනම කතාවක්. නමුත් අන්න අයිතිකරු වෙනුවෙන් වෙනත් පුද්ගල මණ්ඩලයක් පාලනය කරනවා නම් එහෙම ඒවට අපි කියනවා මෙහෙම. එහෙනම් පාලනයත් අපට වර්ගීකරණය කරන්න පුළුවන්. එහෙනම් අපි ලියනවා මේ විදිහට ඉස්සලා ලියවා පාලනයේ මත අයිතිකරු විසින් නම් උදාහරණ ලියන්න. උදාහරණයක් ලියන්න. තනි පුද්ගල ව්‍යාපාරයක්, කේවල ස්වාමි ව්‍යාපාර කියන එක. ඊළඟට වෙනත් පුද්ගලයන් පාලනය කරන එකට ලියන්න සමාගමක්. උඩේකට ඕනනම් තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර ඒව ඔක්කොම පාලනය කරන්න අයිතිකාරයෝ. හවුල් ව්‍යාපාර පාලනය කරන්නේ හවුල්කරු. සමාගම් විතරයි අධ්‍යක්ෂකවරු පාලනය කරන්නේ. හරි. අපි එමු තවත් වර්ගීකරණයකට. මම තවත් වර්ගීකරණයකට එන්න කැමතියි. මොකද අපි තවත් වර්ගීකරණය ටිකක් අපි තව වැදගත් එකක් කතා කරමු. ටික වර්ගීකරණය උතන ඉඩ තියෙන ප්‍රමාණය හැටියට තව එකක්. අපි ගමු නෛතික පුද්ගලභාවය. නෛතික පුද්ගලභාවය. ඒ කියන්නේ මම මේකට කියන නෛතික පුද්ගලභාවයක් සහිත නෛතික පුද්ගලභාවයක් රහිත. ඒ කියන්නේ ඉස්සෙල්ලා අපි දැනගෙන ඉන්න ඕනේ නෛතික පුද්ගලභාවය කියන්නේ මොකක්ද කියලා. නෛතික පුද්ගලභාවය කියන්නේ අපි කෙටියෙන්ම කිව්වොත් නීතිය ඉදිරියේ වෙනම පුද්ගලෙක්. කවුද මේ? ඒ කියන්නේ සාමාන්‍ය පුද්ගලයෝමද? නෑ. සංවිධානය. සංවිධානය නීතිය ඉදිරියේ වෙනම පුද්ගලයෙක් විදිහට පිළිගන්න. එහෙම පිළිගන්නේවත් තියෙනවා. නීති ඉදිරියේ පුද්ගලයෙක් විදිහට සංවිධානය පිළිගන්නේ නෑ. සංවිධානයේ අයිතිකරුවෝ හෝ යම් පාර්ශවයක් නෛතික පුද්ගලයෝ විදිහට පිළිගත්තට සංවිධානය පිළිගන්නේ නැති ඒවත් තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි කිව්වොත් එහෙම දැන් නෛතික පුද්ගලභාවයක් නැහැ තනි පුද්ගල ව්‍යාපාරයකට. කේවල ස්වාමි ව්‍යාපාරයකට, හවුල් ව්‍යාපාරයකට නෛතික පුද්ගලභාවයක් නැති සංවිධාන කියලා අපි කියනවා. හැබැයි නෛතික පුද්ගලභාවයක් රහිත එකක්. සෝරි මම මාරු කරන්න ලීවේ. මේකට එනවා කේවල ස්වාමි ව්‍යාපාර,
හවුල් ව්‍යාපාර රහිත ඒවා. නෛතික පුද්ගල භාවයක් සහිත ඒවා සමාගම්. සමාගම්. මොකද්ද මේ නෛතික පුද්ගල භාවය කියන්නේ? නීති ඉදිරියේ පුද්ගලයෙක්. හරි. මොකක්ද ඒකෙන් අදහස් වෙන්නේ? ඒ කියන්නේ මෙන්න මෙහෙම. දැන් නෛතික පුද්ගලයෙක් නම් එයාට අනිවාර්යයෙන්ම නීති ඉදිරියේ පුද්ගලයෙක් විදිහට හඳුනාගන්න එක තමයි. නමුත් එහෙම කිව්වට ඒක අපි පැහැදිලි කරගන්න ඕනේ මෙහෙම. නෛතික පුද්ගල භාවයක් සහිත නම් ඒ දැන් සමාගම් වලනේ සමාගමේ නමින් ගිවිසුම් වලට එළවෙන්න පුළුවන්. සමාගමේ නමින් නඩු පවරන්න පුළුවන්. සමාගම නමින් නඩු පවරන්න පුළුවන්. දැන් කවුරු හරි පාරිභෝගිකයෙකුට පුළුවන් සමාගම නමින් නඩු පවරන්න. එහෙ නැත්නම් සමාගමට පුළුවන් තවත් ව්‍යාපාරයක් හරි තවත් ආයතනයක් හරි මොනවා හරි ඕනෑම කාරණාවක් නමින්. හැබැයි අයිතිකාරයෝ නමින් නඩු පවරන්න ඕනේ නැහැ. හැබැයි මේ නෛතික පුද්ගල භාවයේ රහිතේවනේ අපි කේවල ස්වාමී ව්‍යාපාරය. දැන් උදාහරණයක් විදිහට ගුණපාල ස්ටෝර්ස්, ධම්මික ස්ටෝර්ස්. මේකට අපි හිතමු ධම්මික ස්ටෝර්ස් එකේ පාරිභෝගිකයෙකුට මොකක් හරි අසාධාරණයක් වෙලා තියෙනවා. පාරිභෝගික අධිකාරියට යනවා. ගිහිල්ලා ධම්මික ස්ටෝර්ස්ට විරුද්ධව නඩු පවරනවා. එතනින්ම මොකද වෙන්නේ? උසාවියට යන්නේ නැහැ. ඉතින් නීතිඥතුමා ඒක පැහැදිලි කරලා දෙනවා. එතනින් මේක නතර වෙනවා. නමුත් ඒ නමින් නඩු පැවරුවොත් එහෙම මොකද වෙන්නේ? කෙලින් උසාවියේදී කියනවා ධම්මික ස්ටෝර්ස් නමින් පුද්ගලයෙක් නොමැත. එබැවින් නිෂ්ප්‍රභා කරලා දායි. එහෙම තමයි වෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන් කේවල ස්වාමී හවුල් ව්‍යාපාර වලට නෛතික පුද්ගල භාවයක්. ඉතින් ඒ වාගේකට නඩු දාන්නේ කොහොමද? අයිතිකාරෝ නමට. හවුල් ව්‍යාපාරේ හවුල් කරුවෝ නමට. ඒගොල්ලෝ තමයි නෛතික පුද්ගලයෝ විදිහට පෙනී සිටින. ව්‍යාපාරේ නමින් ව්‍යාපාරයට කිසිවක් කරන්න බෑ. ගිවිසුම් වලට එළඹෙන්න බෑ. ව්‍යාපාරේ නමින් අයිතිකරුවෝ නමින් එළඹෙන්න පුළුවන්. හැබැයි සමාගම් වලට සමාගමේ නමින්. එතකොට අයිතිකරුවෝ කවුරු වුණත් සමාගම් නාමය නෛතික පුද්ගලයෙක් විදිහට පවතී. මේකම තව ලැබෙන බෝනස් එකක් තියෙනවා. බෝනස් එකක්. ඒ ගැන කතා කරන්න මේකේ උදාහරණ ලියලා අවසන් කරගමු. එහෙනම් ලියව නේද? නෛතික පුද්ගල භාවය සහිත රහිත. නෛතික පුද්ගල භාවයේ සහිත එකක් තමයි සමාගම්. ඒ වගේම රහිත තමයි කේවල ස්වාමී හවුල් ව්‍යාපාර වගේ සංවිධාන. මොකද්ද බෝනස් එක? අපි දෙවනුව කතා කරන්නේ. මොකද්ද බෝනස් එක? මම කැමති නෛතික පුද්ගල භාවය එක්කම කතා කරන්න එක. තව වර්ගීකරණය. මොකද්ද මේ වර්ගීකරණය? නෛතික පුද්ගල භාවය වගේම තව එකක් තමයි මේ අකණ්ඩ පැවැත්ම. අකණ්ඩ පැවැත්ම. අකණ්ඩ පැවැත්ම. මොකද්ද මේ අකණ්ඩ පැවැත්ම කියලා කියන්නේ? ඒකත් ඉතින් මම බෙදනවා අකණ්ඩ පැවැත්මක් සහිත රහිත. උදාහරණ මම ඒ කිව්වේ නෛතික පුද්ගල භාවයක බෝනස් විදිහට කියලා කිව්වේ. එහෙම කියලා කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. අකණ්ඩ පැවැත්ම කියන්නේ මොකක්ද? අයිතිකරුවෝ වෙනස් වුවත් ව්‍යාපාරයේ වෙනස් වෙන්නේ. ඒක අකණ්ඩව තියෙන. දැන් අපි උදාහරණයක් විදිහට ගමු මෙහෙම. XYZ හවුල් ව්‍යාපාරයක් කරනවා. XYZ හවුල් ව්‍යාපාරයක් කරනවා. XY හා Z ගේ හවුල් ව්‍යාපාරය කියලා නම් කරලා තියෙනවා කියලා. අපි හිතමු Y මිය යන. Y වෙනුවට කවුරුවත් ගන්න නැහැ. XZ හවුල් ව්‍යාපාරය කරගෙන යනවා. පරණ කටයුතුම ඒ විදිහටම කරගෙන යනවා. දැන් පරණ හවුල් ව්‍යාපාරයේ තියෙනවද? නැහැ. ඒක ඉවරයි. අකණ්ඩ පැවැත්ම එක්කෙනෙක් ඉවරෙච්ච ගමන් ඒ ව්‍යාපාරේ නැත්නම් ඒ જાතියේ ව්‍යාපාර කටයුතු වෙන වෙති. ඒක වෙන ව්‍යාපාරයක්. ඒ නිසා ඒ අකණ්ඩ පැවැත්මක් නැහැ. අකණ්ඩ පැවතින්නේ නැහැ. හැබැයි සමාගමක මුලින් හිටිය අයිතිකාරෝ එක්කෙනෙක් නැති වුණත් සමාගම් නාමයේ නීති ඉදිරියේ පුද්ගලයෙකු විදිහට පිළිගන්න නිසා අකණ්ඩ පැවැත්ම තියෙන. එහෙනම් මේ එකම ලැබෙන එකක් තමයි මේක. ඒක අපිට හරි ලේසියි කියන්න. නෛතික පුද්ගල භාවයේ සහිතේවට අකණ්ඩ පැවැත්මකුත් තියෙනවා. නෛතික පුද්ගල භාවයේ රහිතේවට අකණ්ඩ පැවැත්මක් නැහැ. එහෙනම් ඒකටත් ඒ උදාහරණම අපිට ලියන්න පුළුවන්. අකණ්ඩ පැවැත්මක් සහිතේවට මොනවද? සමාගම්. අකණ්ඩ පැවැත්ම රහිතේවට කේවල ස්වාමී ව්‍යාපාර හවුල් ව්‍යාපාර වගේ ලියන්න පුළුවන්. එහෙනම් ඒ වර්ගීකරණය ලියලිව අවසන් කරා. ඊළඟට අපි තව එකකට යමු. තව ඉඩ තියෙනවා කියලා මම හිතනවා. තව එකක් දෙකක් හරි ලියාගමු. අපි හිතමු භාවිතා කරන තාක්ෂණය අනුව තව එකක් ගමු. දැන් මේ විදිහට බෙදා ගන්න ඔයාලට තේරෙනවා.
භාවිතා කරන තාක්ෂණය. මොන වගේ තාක්ෂණයක්ද? භාවිතා කරන තාක්ෂණය. ඔයාලා ලියන්න භාවිතා කරන තාක්ෂණය කියලා කොටස් දෙකක් අපි ගමු. මෙතන ලියන්න භාවිතා කරන තාක්ෂණය. හරි. භාවිතා කරන තාක්ෂණය අනුව සමහර ආයතන සංවිධාන තියෙනවා දියුණු තාක්ෂණය. දියුණු තාක්ෂණය. ඒ වගේම නොදියුණු තාක්ෂණය. දැන් මං හිතනවා මේ වර්තමානයේ තියෙන තත්ත්වෙත් එක්ක ගොඩාක් ව්‍යාපාර නම් දියුණු තාක්ෂණයන් පාවිච්චි කරයි. ඇයි? ඔන්ලයින් තිබ්බේ නැති ඒවා ඔන්ලයින් පටන් ගන්න. දියුණු වෙනවා. හැම අඳුරු වලාවකම රිදී රේඛාවක් තියෙනවා කියලාත් අහලා තියෙනවා. නමුත් ඉතින් අඳුරු වලාව නම් හොඳ නැහැ. නමුත් රිදී රේඛාව හොඳයි. ඒ නිසා දියුණු තාක්ෂණය. අපි උදාහරණයක් කියමු. ඒ උදාහරණයක් ඉදිරියට මෙතන අපිට ගන්න පුළුවන්. අපි ගමු වර්තමානයේ තියෙන උදාහරණයක්. සම්පත් බැංකුව. සම්පත් බැංකුව. හැබැයි බැංකු ශාස්ත්‍රයෙන් අපි ගමු ටිකක් දියුණු අඩු තාක්ෂණයක්. ප්‍රාදේශීය ග්‍රාමීය බැංකුව. උදාහරණ දෙන්න ලියා. තාම සමහර ATM මැෂින් උත් නැති මූල්‍ය ආයතන තියෙනවා. හැබැයි ඊටාම ඉහළ දියුණු තාක්ෂණය පාවිච්චි කරන ඒවාත් තියෙනවා. එහෙනම් සම්පත් බැංකුව, ප්‍රාදේශීය නැත්නම් සම්පකාර ග්‍රාමීය බැංකුව ඒවා එකක් ලියා ගන්න. තව එකක්. තව වර්ගීකරණ එකක් ලියා ගමු. ඉඩ නැත්නම් හදාගෙන හරි ලියන්න ඕනේ ඉඩ. අතිරේක සටහන් පොත ඇතිනේ. හරි. අරමුදල් සම්පාදන ප්‍රභවය. තව එකක් අපි මේ වගේම ගමු. අරමුදල් සම්පාදන ප්‍රභවය. අරමුදල් සම්පාදන ප්‍රභවය. මූලාශ්‍රය. මොකද්ද මේ අරමුදල්? මම කොටස් තුනකට බෙදනවා ඒක නම්. කොටස් තුනකට බෙදන. අරමුදල් සම්පාදනය කරගන්නේ කොහොමද? ඉස්සෙල්ලා අපි ලියලෙමුකෝ මෙහෙම. එක එක විදිහට අපිට ගන්න පුළුවන්. මම ඔතන ගන්නම් මෙහෙම. එක ලියන්න මෙහෙම. රජයේ අරමුදල් මගින්. එක කොටසක් රජයේ අරමුදල් මගින්. උදාහරණයක් විදිහට රාජ්‍ය දෙපාර්තමේන්තුව. ඒකට ඉස්සරහින් උදාහරණයක් ලියන්න. රාජ්‍ය දෙපාර්තමේන්තුව. අරමුදල් සම්පාදන ප්‍රභවය රජයේ අරමුදල් වලින් කියලා ලියලා ඉස්සරහින් ලියන්න උදාහරණයක් රජයේ දෙපාර්තමේන්තුව. ඊළඟට තව කොටසක් අපි ගමු මෙතනින්ම කොටස් නිකුතුවකින්. ඒකේ දෙවෙනි කොටස ගන්න කොටස් නිකුතුවකින්. කොටස් නිකුතුවකින් උදාහරණයක් විදිහට සමාගම්. සමාගම්. ඊළඟට ඒකේ තුන්වෙනි කොටස බැංකු මගින් ණය ලබා ගැනීම. සමහරවිට ඔක්කොම ණය දෙන්නත් පුළුවන්. කොටසක් ණය දෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට ලියන්න ස්වයං රැකියා ආශ්‍රිත සංවිධාන. හරි. ඔන්න ඔය විදිහට අපිට සංවිධාන වර්ගීකරණය කරන්න පුළුවන්. තව විදි තියෙනවා. ඉතින් මම දැන් අපි එකතු කළානේ ටියුට් එකේ නම් 5ක් විතර තිබුණා. අපිත් තව 5කට වැඩි ලිව්වා නේද? 5ක් අපිත් 5ක් විතර ලිව්වා. ඔව්. එහෙනම් දැන් සංවිධාන වර්ගීකරණය කරන්න පුළුවන් විදි ගොඩක් තියෙනවා. හැබැයි මේ අපි හඳුනාගත්තු හැම සංවිධාන වර්ගීකරණයකම පොදුවි හඳුනා ගන්න තියෙන පොදු ලක්ෂණ කීපයක් කතා කරන්න යනවා මම ඊළඟ. මොනවද මේ හැම සංවිධානයකම තියෙන පොදු ලක්ෂණ? ඔක්කොම සංවිධාන වෙලා තියෙන්නේ ඇයි? එහෙම නැත්නම් ඔක්කොම සංවිධාන වෙලා මොනවද කරන්නේ? මේ වගේ කරුණු කාරණා කෙරෙහි අපේ අවධානය යොමු කළොත් අපිට පොදු ලක්ෂණ ටික ඔය සියලුම ලියපු උදාහරණවල පොදු ලක්ෂණ කීපයක් හඳුනා ගන්න පුළුවන්. අපි යනවා ඊළඟ මාතෘකාවට සංවිධානවල පොදු ලක්ෂණ. එකක් තමයි ඕනෑම සංවිධානයකට අරමුණු සහ පරමාර්ථ පොදු වෙච්ච පොදු අරමුණු කියලා තියෙනවානේ. පොදු අරමුණු විදිහට අනිවාර්යෙන් අරමුණුයි පරමාර්ථයි කියලා ඒවා ගොඩනගාගෙන තියෙනවා. එහෙම නැත්නම් ඉස්සරහට කරන්නේ මොනවද කියලා ඒගොල්ලන්ට තීරණය කරන්න බෑ. එහෙනම් අපි අංක 1 ලියමු. අරමුණු සහ පරමාර්ථ පැවතීම. අංක 1 අරමුණු සහ පරමාර්ථ පැවතීම. අරමුණු සහ පරමාර්ථ පැවතීම. අංක 2. දැන් ඔය හැම සංවිධානයක්ම මොනවා හරි කටයුතු වල නිරත වෙනවනේ. ඒ නිරත වන කටයුතු ගත්තොත් එහෙම දැන් හැම එකක්ම භාණ්ඩ හා සේවා නිෂ්පාදන කටයුත්තක නිරත වෙනවා. මොකද මිනිස්සුන්ගේ අවශ්‍යතාව වුණා තෘප්තිමත් කරන්න නම් භාණ්ඩ හා සේවා අත්‍යවශ්‍යයි. ඉතින් මේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න අනිවාර්යයෙන්ම ඒ හැම සංවිධානයකම ඉන්න පුද්ගලයෝ පොදුවේ අරමුණු ඉටු කර ගන්නවා වගේම යෙදවුම්
නිමැවුම බවට බිහි කරන්න පරිවර්තන ක්‍රියාවලියක් සිදු කරන අවස්ථා අපි දැකලා තියෙනවා. හැම එකකම වගේ මොනම හරි කාර්යයන් ගොඩක් කරලා යෙදවුම් නිමැවුම් බවට පත් කරන ක්‍රියාවලියක් අපිට දකින්න තියෙනවා. ඒක ඕනෑම තැනක තොරතුරු පැත්තෙන් හරි අමුද්‍රව්‍ය වෙනත් මොනවා හරි නිෂ්පාදනයක් පැත්තෙන් හරි සේවා සපයන්නෝ හරි නිමැවුම් ක්‍රියාවලියක් තියෙනවා. ඒ නිසා අපි පොදුවේ ලියනවා යෙදවුම් අංක 2 යෙදවුම් කමාවක් ක්‍රියාවලියකට භාජනය කර යෙදවුම් කමාවක් ක්‍රියාවලියකට භාජනය කර නිමැවුම් බිහි කිරීම ඊළඟට අපිට පොදුවේ කියන්න පුළුවන් දැන් විවිධ පුද්ගලයෝ ඉන්නවා. අනිවාර්යෙන් පුද්ගලයෝ ඉන්න එපේ. හැබැයි සමහර පුද්ගලයෝ විශේෂිත එක් කාර්යයක නිරත වෙලා ඉන්නවා. සමහර වෙලාවක කාර්යයන් කීපයක නිරත වෙලා ඉන්නේ. ඒකේ පුද්ගලයන්ගේ දක්ෂකම් අනුව ආයතනයේ ක්‍රියාවලිය අනුව ඒක වෙනස් වෙනවා. ඒ නිසා අපි අංක 3 විදිහට ලියමු. විවිධ පුද්ගලයන් සිටීම හා ඔවුන් විවිධ කාර්යයන්හි හෝ එක් විශේෂිත කාර්යයක නියැලීම එක්ක සමහරු ගොඩක් කාරණාක ඉටු කරනවා එක්ක විශේෂිත එක කාර්යයක් ඉටු වෙන්න පුළුවන්. ඒක පුද්ගලයාගේ හැකියාව සහ ආයතනයේ ක්‍රියාකාරීත්වය අනුව. අංක 4 මෙහෙම ලියන්න පැහැදිලි කරගමු. කාර්ය සාධනය හා ප්‍රමිත ළඟා කර ගැනීම සඳහා හෝ වැඩි දියුණු කර ගැනීම සඳහා උත්සාහ දැරීම තමන් ඉන්න තත්වය වැඩි දියුණු කරන්න කාර්ය සාධනයේ හොඳ මට්ටමකට එන්න හැමෝම උත්සාහ කරනවා. හැම ආයතනයක්ම නේද? දැන් අපි ගත්තාම ඔය විශේෂයෙන් අපි දකින රූපවාහිනී නාලිකා පුවත්පත් බලන්නකෝ රෑන්කින් කරන හැම වෙලාවෙම නේද? විවිධ පුද්ගලයෝ රෑන්ක් කරලා අංක 1ට එන්න උත්සාහ කරනවා. ක්‍රිකට් කණ්ඩායමක් වෙන්න පුළුවන්. හැමෝම කාර්ය සාධනය ඉහළ නංවා ගන්න උත්සාහ කරනවා. ඊළඟ කාරණාව. දැන් ඔය සෑම සංවිධානයකටම පොදු අරමුණක් විදිහට අපිට පොදු අරමුණු ගත්තා වගේම ඒ අරමුණු ළඟා කරගන්න විධිමත් ක්‍රියාවලිය. එහෙම නැත්නම් කාර්ය පටිපාටිය. ඒගොල්ලෝ ස්ථාපිත කරගෙන ඉන්න. ඒක අනුව ඒගොල්ලෝ හොඳ sannivedanayak පවත්වාගෙන ඒ කටයුතු කරන්න යම්. අපි ඒකත් ලක්ෂණයක් විදිහට ලියන්න. විධිමත් ලේඛනගත කළ පද්ධති සහ ක්‍රියාපටිපාටි වලින් සමන්විත වීම එහෙනම් අපිට මේ ලක්ෂණ ටික පොදු ලක්ෂණ විදිහට කතා කරන්න පුළුවන්. අපි චුට්ටක් විතර මතක් කරමු මොනවද අපි ලක්ෂණ විදිහට කතා කළේ කියලා. අපි අංක 1 කිව්වා අරමුණු පරමාර්ථ තියෙනවා කියලා. අංක 2 කිව්වා යෙදවුම් ක්‍රියාවලියකට භාජනය කරලා නිමැවුම් බිහි කරන්න කටයුතු කරනවා. අංක 3 කිව්වා පුද්ගලයෝ ඉන්නවා ඒගොල්ලෝ එක විශේෂිත කාර්යයන් කීපයක හරි නිරත වෙනවා. ඒ වගේම කාර්ය සාධන සහ ප්‍රමිති ළඟා කරගන්න උත්සාහ කරනවා. අපි අවසානයේ ලිව්වා ලේඛනගත කළ පද්ධති සහ ක්‍රියාපටිපාටි වලින් සමන්විත වෙනවා කියලා. එහෙනම් ඒවා පොදු අරමුණු. එක එක ඒවට වෙන අරමුණු තියෙන්න පුළුවන්. පොදු අරමුණු කියලා තමයි අපි කතා කරන්නේ. දැන් අපි ක්‍රමයෙන් අපේ අරමුණට එන්න ඕන. අපිත් එහෙමයි. දැන් අපිත් සංවිධානය. චාර්ටර්ඩ් ඉන්ස්ටිටියුට් එකත් සංවිධානය. ඔයාලත් මේ සංවිධාන වලට සම්බන්ධ වෙලා කටයුතු කරන්නේ ඕගොල්ලන්ටත් විවිධ අරමුණු තියෙනවා. එහෙමනම් අපි ඔතනින් එන ඔය කොම සංවිධාන පොඩ්ඩක් පැත්තකට තියලා ව්‍යාපාර සංවිධාන වලට ව්‍යාපාර ආයතන වලට අපි එනවා. ඇත්තටම ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද? ව්‍යාපාර ආයතනයක් කියන්නේ මොකද්ද? ව්‍යාපාර සංවිධානයක් කියන්නේ මොකද්ද? අන්න ඒක තමයි අපිට වැදගත් වෙන්නේ. ව්‍යාපාර සංවිධානයක්, ව්‍යාපාර ආයතනයක් කියන්නේ මොකද්ද කියලා අපි කතා කරන්න යනවා. ඇත්තටම ව්‍යාපාර ආයතනයක්, ව්යාපාර සංවිධානයක් කියන්නේ මොකක්ද? ව්‍යාපාර සංවිධානයක් කියනකොට ඔය පොදු අරමුණ ගැන අපිට හරි විශේෂිතයි. අපි කියනවා ලාභ ලැබීමේ හෝ ලාභය අරමුණු කර නොගත් අයිතිකරුවන්ගෙන් වෙන් වෙච්ච ස්වාධීනව කටයුතු කරන ව්‍යාපාරයක් අපි කියනවා ව්‍යාපාර ආයතනයක් කියලා. ඒ කියන්නේ ඒකේ අනිවාර්යයෙන්ම
ව්‍යාපාරයේ විදිහට නෛතික පුද්ගලයෙක්ද නැද්ද කියන එක නෙමෙයි අපි මේ කතා කරන්නේ. ව්‍යාපාරයක් විදිහට ස්වාධීනව සංවිධානයෙන් වෙන් වෙලා අයිතිකරුවන්ගේ ධනය උපරිම කරන්න, සමහර විට ලාභ ලබන්න, සුබ සාධන අරමුණින් විවිධ ආකාරවලින් ව්‍යාපාර ආයතන ක්‍රියාත්මක වෙනවා. අපි එහෙම ලියන්න. ලාභ ලැබීමේ පොදු අරමුණින් හෝ සුබ සාධන චේතනාවෙන් නැත්නම් සුබ සාධන අරමුණින් අයිතිකරුවන්ගෙන් වෙන් වූ සංවිධානයක්. අයිතිකරුවන්ගෙන් වෙන් වූ සංවිධානයක් ව්‍යාපාරයක් ලෙස හැඳින්විය හැක. ව්‍යාපාරයක් ලෙස හැඳින්විය හැක. ව්‍යාපාරයක් ලෙස හැඳින්විය හැක. මෙහෙමත් ඒකට ලියා ගන්න තරු ලකුණක් දාලා ලාභ ලැබීමේ චේතනාවෙන් කටයුතු කරන ව්‍යාපාර ආයතනයක් අයිතිකරුවන්ගේ ධනය ඉහළ නැංවීමට ක්‍රියා කරයි. අයිතිකරුවන්ගේ ධනය ඉහළ නැංවීමට ක්‍රියා කරයි. හරි. ඔන්න දැන් අපි ව්‍යාපාර ආයතන ගැනත් කතා කරලා ඒකෙත් අපි ටිකක් ඉස්සරහට අපේ අරමුණ වෙත යන්න අපි කටයුතු සූදානම් කරගන්නයි යන්නේ. දැන් අපි කතා කරනවා ව්‍යාපාර සංවිධාන වර්ග. හැබැයි සෑම වර්ගීකරණයක්ම නෙමෙයි. අපට අවශ්‍ය වර්ගීකරණයන් කීපයක් කතා කරලා අපේ පාඩමේ අරමුණ දෙසට අපි මේ යන්නයි සූදානම් වෙන්නේ. ව්‍යාපාර සංවිධාන වර්ග. අරමුණු පදනම් කරගෙන මම තුන්වෙනි පිටුවේ අග හරිය කියවන්නේ. අරමුණු පදනම් කරගෙන ව්‍යාපාර දෙකොටසකට බෙදලා පෙන්වන්න පුළුවන් කියලා කියන එක. ලාභේ පදනම් කරගත්තු ව්‍යාපාර, ලාභේ පදනම් කර නොගත්. ඒ කියන්නේ සුබ සාධන චේතනාවෙන් කටයුතු කරන ව්‍යාපාර කියලා වර්ග කරන්න පුළුවන්. ඔන්න ඊළඟට කියනවා අනෙක් අතට අයිතිය පදනම් කරගෙනද ව්‍යාපාර දෙකොටසකට බෙදිය හැකියි. අයිතිය. දැන් අපි මීට කලින් අයිතියෙන් බෙදුවේ නැද්ද? ඔව් බෙදුවා. නමුත් දැන් අපි ටිකක් දීර්ඝව කතා කරන්නේ. අපිට බෙදන්න පුළුවන් හොඳම විදිහ තමයි අයිතිය. ව්‍යාපාරයක අයිතිය ගත්තොත් බලන්න බෝඩ් එක දිහා ව්‍යාපාරයක අයිතිය ගත්තොත් මේ අයිතිය පෞද්ගලික අංශයට අයිති ව්‍යාපාර. පෞද්ගලික අංශයට අයිති ව්‍යාපාර. ඒ වගේම පොදු හෙවත් රාජ්‍ය අංශයට අයිති ව්‍යාපාර. පොදු රාජ්‍ය නෙමෙයි පොදු හෙවත් රාජ්‍ය අංශයට අයිති ව්‍යාපාර. පෞද්ගලික අංශයට අයිති ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද? රාජ්‍ය අංශයට අයිති ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද? අපි නිකන් අර කතාවට කියනවා වගේ පෞද්ගලික කියන්නේ පෞද්ගලික. රජය කියන්නේ ඉතින් රජේ. එහෙමද? ඊට වඩා හොඳ අදහසක් අපි දෙන්න ඕන. පෞද්ගලික අංශයට අයිති ව්‍යාපාරයක් කොහොමද අපි නිර්වචනය කරන්නේ? පෞද්ගලික අංශයට අයිති ව්‍යාපාරයක් කියලා කියන්නේ එක්ක තනි පුද්ගලයෙකුට. එහෙම නැත්නම් පුද්ගල කණ්ඩායමකට. එහෙම නැත්නම් ව්‍යාපාරයකට අයිති තව ව්‍යාපාරයක් තියෙනවා. දැන් XYZ ව්‍යාපාරයට අයිති XYZ ව්‍යාපාරයට අයිති තව ව්‍යාපාරයක් තියෙනවා XZ කියලා ව්‍යාපාරය. තව ව්‍යාපාරයක් තියෙනවා. එහෙනම් ව්‍යාපාරයකට අයිති. ව්‍යාපාර කිහිපයකට අයිති. පුද්ගලයෝ කණ්ඩායමකට වගේ ව්‍යාපාර 3-4කට අයිති තව ව්‍යාපාරයක් තියෙනවා. අන්න ඒ නිසා අන්න ඒ වගේ ස්වභාවයේ ව්‍යාපාරය වලට අපි කියනවා පෞද්ගලික අංශයට අයිති ව්‍යාපාර. එහෙනම් අපි කොහොමද නිර්වචනය කරන්නේ? යන් අපි ලියන්න පෞද්ගලික අංශයට අයිති ව්‍යාපාර. තනි පුද්ගලයෙකුට හෝ ලියන්න. තනි පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට හෝ කිසියම් ව්‍යාපාරයකට හෝ ව්‍යාපාර කිහිපයකට අයිතිව පවත්නා ව්‍යාපාරයන්ය. ව්‍යාපාර කිහිපයකට අයිතිව පවත්නා
ව්‍යාපාරයන්නේ. ඒවට අපි කියනවා පෞද්ගලිකංශයේ ව්‍යාපාරය. ඔන්න දැන් පෞද්ගලිකංශයේ ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද? ඇහුවොත් නිකම්ම පෞද්ගලිකංශය කියලා කියන්නේ තනි පුද්ගලයෙකුට, පුද්ගල කණ්ඩායමකට, ව්‍යාපාරයකට, එහෙම නැත්නම් ව්‍යාපාර කිහිපයකට අයිති ඕනෑම ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. අපි යන් රාජ්‍ය අංශයට අයිති ව්‍යාපාර. මොකද්ද මේ පොදු අංශයට රාජ්‍ය අංශයට කියන්නේ? එක්ක මධ්‍යම රජයට. එහෙම නැත්නම් රජයේ නියෝජිත ආයතනයක. රජයේ සම්බන්ධයෙන් වන නියෝජිත ආයතන තියෙනවනේ. විවිධ ප්‍රාදේශීය හෝ පළාත් හෝ යම් යම් ආකාරයේ නියෝජිත ආයතන තියෙනවනේ. ඒ මොනවා හරි එකට අයිති නම් ඒත් අපි කියන්නේ රජයට අයිති ව්‍යාපාරයක් කියලා. ලියන්න මෙහෙම. මධ්‍යම රජයට හෝ අංක 2 රාජ්‍යාංශයට අයිති ව්‍යාපාර කියන එක මධ්‍යම රජයට හෝ රාජ්‍ය නියෝජිත ආයතන සතු ව්‍යාපාර සංවිධානයන්ය අපි දැන් ටිකක් වැඩිපුර කතා කරන්න යන් ඔය රජයේ අංශයට අයිති ව්‍යාපාරයි පෞද්ගලික අංශයට අයිති ව්‍යාපාරයි ගැන ටිකක් වැඩිපුර අපි කතා කරන්න යන්. පෞද්ගලික අංශයට අයිති ව්‍යාපාර. අපි ඉස්සල්ලා අපේ මාතෘකාව කරගමු. මම එනවා 4 වෙනි පිටුවට. පෞද්ගලික අංශයට අයත් ව්‍යාපාර. දැන් අපි දන්නවනේ තනි පුද්ගලයෙකුට හරි පුද්ගල කණ්ඩායමකට ආයතනයකට හෝ ආයතන කීපයකට අයිති ව්‍යාපාර වෙන්න පුළුවන්. පෞද්ගලික අංශයට අයත් ව්‍යාපාර ප්‍රධාන වශයෙන් පහත පරිදි වෙන් කරලා පෙන්වන්න පුළුවන්. කේවල ස්වාමී, හවුල්, සීමා සහිත සමාගම්, සම්පකාර ඔයගෙව වෙන්න පුළුවන්. දැන් මම පුංචි උදාහරණයක් විදියට ඔයගොල්ලෝ එක්ක කතා කළොත් එහෙම දැන් ඔයගොල්ලන්ගෙන් අහන්න බෑනේ. ඔයගොල්ලෝ උත්තර දෙන්නේ නැහැනේ දැන් මට. හරි. පස්සේ අපි හම්බෙමු. අපි සාමාන්‍යයෙන් ওই තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර සාමාන්‍යයෙන් ඒව මොන වාගේ පරිමාණයෙන් වැඩි වශයෙන් දකින්න ලැබෙනවා. සාමාන්‍යයෙන් අපි කියනවා සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ තමයි වැඩි වශයෙන් දකින්න ලැබෙන්නේ. මහා පරිමාණ තනි පුද්ගල ව්‍යාපාර අඩුයි. හවුල් ව්‍යාපාර අඩුයි. හැබැයි සමාගම් මහා පරිමාණද? නෑ. සමාගම් ඕන පරිමාණයක ඒවා තියෙනවා. සුළු පරිමාණ සමාගම් තියෙනවා. මධ්‍ය පරිමාණ සමාගම් තියෙනවා. ඒ වගේම මහා පරිමාණ සමාගමක් තියෙනවා. අපි පොඩි තරු ලකුණක් දාලා උතන ඉඩක් තියෙනවා ලියන්නේ. තනි පුද්ගල හා හවුල් ව්‍යාපාර සාමාන්‍යයෙන් කුඩා හෝ මධ්‍ය පරිමාණයෙන් පවත්වා ගනු ලබන බව දක්නට ලැබෙන අතර සමාගම් ඕනෑම පරිමාණයක ව්‍යාපාර කටයුත්තක් වෙනුවෙන් භාවිතා කරනු ලබයි. ඒ කියන්නේ සුළු මධ්‍ය මහා ඕනෑම ව්‍යාපාර කටයුත්තක් වෙනුවෙන් භාවිතා කරනු ලබයි. අපි ඕකේනොත් දැන් උතන තියෙන වාට පෙන්නලා කේවල ස්වාමී, හවුල්, සීමා සහිත සමාගම් සහ සම්පකාර. අපි ඔය ටික ගැන තව ටිකක් විස්තර කරගන්න යන්න. මට ඒකෙන් සමාගම් ගැන ටිකක් වැඩිපුර කතා කරන්නත් අවශ්‍ය වෙනවා. ඒකෙන් හැබැයි කේවල ස්වාමී, හවුල් ව්‍යාපාර ගැන මම ඒ තරම්ම කතා කරන්න යන්නේ නැහැ. අපි ඕකෙන් එක මාතෘකාවකට එමු. සීමා සහිත සමාගම. ඇත්තටම සීමා සහිත සමාගමක් කියන්නේ මොකක්ද? සීමා සහිතයි. දැන් මේ වෙනකොට අපි වර්ග නම් කළා. අපි කලින් වර්ගීකරණයකට ගියා. සීමා සහිත සමාගම්, ඒ වගේම සීමා සහිත සමාගම් කියලා නම් අපි කියවේ නෑ. සීමා සහිත, සීමා රහිත කියලා නම් අපි කතා කළා ව්‍යාපාර සංවිධාන වර්ගීකරණයේදී පොදුයි. මොකද්ද මේ සීමා සහිත සමාගමක් කියලා කියන්නේ? සීමා සහිත සමාගමක් කියලා කියන්නේ දැන් අපි දන්නවනේ කොහොමද? සමාගමක් පාලනය කරන්නේ අයිතිකරුවෝ නෙමෙයි, අයිතිකරුවෝ වෙනුවෙන් අධ්‍යක්ෂක මණ්ඩලය. ඒක අපි හොඳ ආකාරවම දන්නවා. ඒ කියන්නේ නෛතික වශයෙන්, නීතිමය වශයෙන් අයිතියයි පාලනයයි නීතිමය වශයෙන් වෙනස් වෙනවා. මොනවද වෙනස් වෙන්නේ? අයිතියයි පාලනයයි. අයිතිකරුවම නෙමෙයි පාලනය කරන්නේ.
ඒක මෙතනින් වෙනස් වෙනවා. සමාගම් වල තියෙන විශේෂත්වය ඒකයි. සාමාන්‍යයෙන් සමාගමක් අරමුදල් සම්පාදනය කරන්නේ කොටස් නිකුතුවකින්. සාමාන්‍යයෙන් එහෙමයි. ඒ කොටස් නිකුතුවකින් දැන් ඒගොල්ලෝ අරමුදල් රැස් කරගෙන අයිතිකරුව වෙනුවෙන් අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කරලා කොටස් හිමියෝ විසින් ඒක පාලනය කරන්න ඒගොල්ලන්ට බාර දෙනවා. ඉතින් අධ්‍යක්ෂක මණ්ඩලය තමයි ව්‍යාපාරයේ අරමුණු කොටස් හිමියන්ගේ අරමුණු ඉටු කරගෙන ආකාරයකට ඒක මෙහෙවන්නේ ඒ තීන්දුව සියල්ල ගනිමින් පාලන කටයුතු වල නිරත වෙනවා. ඉතින් මේ පාලනය කරනකොට සාමාන්‍යයෙන් මේ ආයතනයේ දැන් මේ සීමිත සමාගමක් මේ වචනේ බලන්න සීමිත සමාගම සීමිත සමාගම මේ ලිමිටඩ් කම්පැනි කියන එක මේ සීමිතයි ලිමිටඩ් කියන්නේ ඒතකොට වගකීම සීමා සහිතයි අපි දැන් මීට කලින් ඉගෙන ගත්තා බාහිර ණයතුරුස් පියවන්න තියෙන වගකීම සීමා සහිතයි ඒ සීමා සහිත වෙන එක හින්දා තමයි අපි සීමිත කියන වචනේ ඇතුළත් කරන්නේ අපි ඊළඟට කතා කරමු මේ පෞද්ගලික සහ පොදු සමාගම් ගැන ටිකක් වැඩිපුර විස්තර කතා කරන්න ඕනේ. නමුත් අපි පොදුවේ සීමිත සමාගම් ගැන පොඩ්ඩක් මෙහෙම ලියලා ලියන්න. අපි ඉස්සෙල්ලා ලියන්න කලින් එක වාක්‍යයක් තියෙනවා ඡේදේ පටන් ගන්න කලින් ඒක කියවලා ඉන්න. සීමා සහිත සමාගම් limited companies. සීමිත සමාගමක් අයිතිකාරීත්වය හා පාලනය නෛතික වශයෙන් වෙනස් වෙනවා. ඒ කියන්නේ අයිතිකාරයෝම නෙමෙයි පාලනය කරන්නේ. අයිතිකාරයන් එන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන්. ලියන්න මෙහෙම කොටස්කරුවන් අයිතිකරුවන් වුවත් කොටස්කරුවන් අයිතිකරුවන් වුවත් ඔවුන්ට සමාගමේ දෛනික කටයුතු වලට සහභාගී වීමට ඇත්තේ ඔවුන්ට සමාගමේ දෛනික කටයුතු වලට සහභාගී වීමට ඇත්තේ සීමිත අයිතියකි. එහිදී කොටස්කරුවන් තනි පුද්ගලයන් තනි පුද්ගල සමාගම් තියෙන්නත් පුළුවන්. තනි පුද්ගලයන් හෝ මහා පරිමාණ ආයතනික ආයෝජකයන් හෝ සේවකයන්ද විය හැකිය. සේවකයන්ටත් සමාගමේ අයිතිකාරයෝ වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට සමාගම් තමන්ගේ සේවකයන්ට කොටස් කීපයක් ගන්න ඉඩ හැරලා එක්ක අවස්ථාවක් ලබා දීලා අයිතිකාරයෝ කරගන්නවා. හේතුව ඇයි? එතකොට කොටස් හිමියා වැඩ කරන්නේ තමන්ගෙම මටත් අයිති. මමත් මේක රැක ගන්න ඕනේ. මේක දියුණු කරන්න ඕනේ. එහෙම අදහසකිනුත් ක්‍රියාත්මක වෙන ඒවා අපිට දකින්න තියෙනවා වර්තමාන ලෝකයේ තුල. හරි. ඊළඟට අලුත් රූලකින් ලියන්න. සමාගම පාලනය කරන්නේ කොටස්කරුවන් විසින් පත් කරන ලද අධ්‍යක්ෂක මණ්ඩලයක් මගිනි. දැන් මේ අධ්‍යක්ෂක මණ්ඩලය ගැන කතා කරනකොට මට තව අදහසක් ඔයත් එක්ක කතා කරන්න හිතෙනවා. ඔය අධ්‍යක්ෂක මණ්ඩලවල ඉන්නවා අධ්‍යක්ෂකවරු ප්‍රධාන වර්ග දෙකක්. එකක් තමයි අපි කියනවා මේ විධායක අධ්‍යක්ෂකවරු සහ විධායක නොවන අධ්‍යක්ෂකවරු. එක්සිකියුටිව් ඩිරෙක්ටර්ස්, නන් එක්සිකියුටිව් ඩිරෙක්ටර්ස්. මොකක්ද ඔය කියන්නේ? විධායක අධ්‍යක්ෂකවරු කියලා කියන්නේ ඒගොල්ලෝ ඒ සමාගමේ කටයුතු වලට ක්‍රියාකාරීව දායක වෙනවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ ඒ පාලන කටයුතු වලට විවිධ දේවල් වලට ඒගොල්ලෝ දායක වෙනවා. ආයතනයේ දිනදා කටයුතු වලටත් සමහර ලාවට සම්බන්ධ වෙන අවස්ථා තියෙනවා. හැබැයි විධායක නොවන නන් එක්සිකියුටිව් ඒගොල්ලෝ අධ්‍යක්ෂක මණ්ඩලය නියෝජනය කරනවා. අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම වලට එහෙම එනවා. හැබැයි ආයතනයේ කටයුතු වලට සම්බන්ධ වෙන්න යන්නේ නැහැ. ඒගොල්ලෝ අර උපදේශනාත්මක අධ්‍යක්ෂක මණ්ඩලයේදී උපදේශන ඒවා ඔය විවිධ අදහස් සාකච්ඡා වලට සහභාගී වෙනවා විතරයි. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එක්සිකියුටිව් ඩිරෙක්ටර් කෙනෙක් විදිහට අපිට ගන්න පුළුවන් අපි ගත්තොත් මේ උදාහරණයක් විදිහට
මැනේජින් ඩිරෙක්ටර්. අපි අහලා තියෙන්නේ මැනේජින් ඩිරෙක්ටර්, ඩයිරෙක්ටර් උනක නේද? අපි කියනවා මොනවාද? කළමනාකරන අධ්‍යක්ෂ. එයා කළමනාකරන වල කටයුතු වලට සහභාගී වෙනවා. ඒ කියන්නේ එයා විධායක අධ්‍යක්ෂකවරයෙක්. හැබැයි නිකම්ම අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයෝ ඒගොල්ලෝ ආයතනයේ පාලන කළමනාකරන කටයුතු වලට සම්බන්ධ වෙන්නේ නැහැ. උපදේශන දෙන්න විතරයි ඒගොල්ලෝ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරන්නේ. අපි එහෙමත් ලියමු. පහලින් ලියන්න මෙහෙම. අධ්‍යක්ෂක මණ්ඩලයක් තුල විධායක අධ්‍යක්ෂකවරුන් සමාගමේ මෙහෙයුම් කටයුතු වලට සහභාගී වන අතර විධායක නොවන අධ්‍යක්ෂකවරුන් උපදේශනාත්මක මට්ටමින් අධ්‍යක්ෂක මණ්ඩලය නියෝජනය කරයි. අපි ඊළඟට යමු කතා කරන්න මේ සීමිත සමාගම්, සීමා සහිත සමාගම් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වර්ග කරන්න යනවා. එක සීමා සහිත පෞද්ගලික සමාගම්. සීමා සහිත පොදු සමාගම්. හරි වැදගත්. සීමා සහිත පෞද්ගලික සමාගමක්, සීමා සහිත පොදු සමාගම. පොදුයි පෞද්ගලිකයි. දැන් මෙතන පොදු කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? රජයට අයිති කියන එකද? නෑ. එහෙම අර්ථයක් නෙමෙයි මෙතන දෙන්න යන්නේ. මේ සීමා සහිත බව පෞද්ගලික සහ පොදු විදිහට අපි කොටස් දෙකකට බෙදා ගන්න යනවා. ඇත්තටම සීමා සහිත තමයි දෙකම. සීමා සහිත පෞද්ගලික, සීමා සහිත පොදු. ඉතින් මොකක්ද කියන්නේ කියලා අපි කතා කරන්නයි. අපි ඉස්සලා නෝට් එකට ඇවිල්ලා එතනින් පස්සේ එකින් එක කතා කරමු. සීමා සහිත සමාගම් වර්ග ප්‍රධාන වශයෙන් දෙකොටසකි. සීමා සහිත පෞද්ගලික සමාගම්, සීමා රහිත පෞද්ගලික සමාගම්. සීමා සහිත සහ සීමා රහිත සමාගම් අපි කොටස් දෙකකට බෙදනකොට අපි මේක වෙනස්කම් ඇසුරින්ම කතා කරගෙන යනවා. ඒ නිසා අපිට පුළුවන් ඊළඟට පස්වෙනි පිටුවේ ඉඳ තියෙනවා අපි දෙපැත්තට බෙදාගෙන සාකච්ඡා කරන ගමන් එකින් එක ලියාගන්න. කියවන්න ඉස්සෙල්ලා ඉහත සමාගම් දෙවර්ගයේ පහත දැක්වෙන වෙනස්කම් වලින් යුතු වෙනවා. එහෙනම් අපි දෙපැත්තකට බෙදාගමු. දෙපැත්තකට බෙදාගෙන මෙහෙම බෙදාගන්න. හිස්තැනේ බෙදාගන්න මෙහෙම. සීමා සහිත පෞද්ගලික සමාගම්, සීමා සහිත පෞද්ගලික සමාගම් මේ පැත්තට, අනිත් පැත්තට බෙදා ගන්න සීමා සහිත පොදු සමාගම්. අපි වෙනස්කම් විදිහටම කතා කරමු. වෙනස්කම් විදිහටම අපි කතා කරන්න යන් එක එක. ඇත්තටම මේ පෞද්ගලිකයි පොදුයි. මොකද්ද මේකේ අදහස? ඇත්තටම පෞද්ගලිකයි පොදුයි කියලා කතා කරන්නේ දැන් අපිට පොඩ්ඩක් විතර මේ සීමා සහිත සමාගමක් කියනකොට මේ සමාගමක් කියන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් අවබෝධයක් තියෙනවා. ඒ ගැන අපි ටිකක් දේශනයේදී කතා කරන්න ඕනේ. අපේ නෝට් එකට අපි ගොඩක් ගියේ නැතුණාට අපි ප්‍රායෝගික ලෝකයේ ගැන ටිකක් දැනගන්න ඕනේනේ. ලංකාවේ සමාගමක් ලියාපදිංචි කරන්නේ කොහොමද? සීමා සහිත හරි රහිත හරි සමාගමක් කොහොමද ස්ථාපිත කරන්නේ? ඒක අපට ඕන විදිහට බෑ. දැන් තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර වගේ අපට පටන් ගත්තා වහලා දැම්ම එහෙම දේවල් කරන්න බෑ. නෛතික පුද්ගල භාවයක් ලැබෙනවනේ මේ ඕනෑම සමාගමකට. ඉතින් නෛතික පුද්ගල භාවයක් ලැබෙන ව්‍යාපාරයක් කරනකොට ඒ වගේම වගකීම සීමා සහිත වෙනකොට විශේෂයෙන්ම අපට අනිවාර්යෙන් නීතිමය කටයුතු ටිකක් බලපානවා වැඩි. ලංකාවේ සමාගම් ස්ථාපිත කරන්න පුළුවන් වෙන්නේ සමාගම් නීතියට අනුව. ඔයගොල්ලෝ දන්න විදිහට නම් 2007 අංක 7 දරන සමාගම් පනත. මේ කම්පැනිස් ඇක්ට් එක අනුව තමයි මේ සමාගම් ස්ථාපිත කළ යුත්තේ.
සමාගම් ස්ථාපිත කරක් නෙමෙයි. සමාගම් විසිරුවා හැරීම දක්වාම ඒ සියලු දේවල් සමාගම් පනතේ ඒ සම්බන්ධයෙන් කටයුතු කරුණු කාරණා රාශියක් තියෙනවා. ලංකාවේ සමාගම් ලියාපදිංචි කරන්නේ කොහෙද? එහෙම නැත්නම් ප්‍රාදේශීයව ලියාපදිංචි කරන්න පුළුවන්ද සමාගම්? බෑ. ලංකාවේ සමාගම් මැදුර. එහෙම නැත්නම් සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව. ඒවා තියෙන්නේ එකයි. ඒක මරදානේ තියෙන්නේ බ්‍රාන්ච් එහෙම නැහැ. එකයි තියෙන්නේ. දැන් නම් ඔන්ලයින් එහෙම කරන්න පුළුවන්. නමුත් එකයි තියෙන්නේ. එතන තමයි ලංකාවේ තියෙන සියලු සමාගම් ලියාපදිංචි කරලා තියෙන්නේ. ලංකාවේ විතරක් නෙමෙයි. ලංකාවේ වෙර්ලින් පිටත ව්‍යාපාර කටයුතු කරන සමහර අක්වැරල සමාගම් වගේ ඒවා වුණත් ලංකාවේ සමාගම් පනත යටතේ ලියාපදිංචි කරනවා කියලා කරලා තියෙනවා කියලා අපි කතා කරන්න යනවා. වෙන ලිඛිත නීතියක් යටතේ සමාගම් ලියාපදිංචි කරන්නේ සමාගම් වලටම විශේෂිත වෙච්ච නීතිය ඕක තමයි. වෙන ව්‍යාපාර වලට දැන් හවුල් ව්‍යාපාර වලට හවුල් ව්‍යාපාර ආඥාපනක් තියෙන්න පුළුවන්. නමුත් සමාගම් වලට තියෙන්නේ දැන් අපි දැනට පාවිච්චි කරන්නේ 2007 අංක 7 දරන සමාගම් පනත. මේ සමාගම් පනත අනුව පෞද්ගලික පොදු කියලා සමාගම් පනතෙම කොටස් දෙකක් ප්‍රධාන වශයෙන් හඳුනගෙන තියෙනවා. මේකදී පෞද්ගලික සමාගම් වල තියෙන විශේෂත්වය තමයි පොදු සමාගම් වලට වඩා වෙනස්කම තමයි අතර විශේෂත්වය කියලා කිව්වත් දෙකේ වෙනස්කම කියලා කිව්වත් අපිට කතා කරන්න පහසු වෙනවා. පෞද්ගලික සමාගමක් පිහිටවනකොට අපිට කොටස් මිලදී ගන්න දැන් කොටස් කරුවෝනේ. අපිට බෑ ප්‍රසිද්ධිය ආරාධනා කරන්න. දැන් අපි ප්‍රසිද්ධිය ආරාධනා කරන්නේ සංස්ථා පත්‍රයකින්. එහෙම ආරාධනා කරන්න බෑ පෞද්ගලික සමාගම්. සාමාන්‍ය නෑදෑයෝ හිත මිත්‍රයෝ නේද? ඒගොල්ලෝ අතර තමයි සාමාන්‍යයෙන් පෞද්ගලික ව්‍යාපාර ප්‍රචලිත වෙන්නේ. හරියට අර අපි ඔය ටිකට් විකුණන්නේ මිතුරන් අතරේ පමණ ඒ වගේ නිකන් ඥාතීන් අතරේ. ප්‍රසිද්ධියේ නෑ. සමාගමක් විවෘත කරනවත් ප්‍රසිද්ධ කිරීම ව්‍යාපාර කටයුතු ප්‍රසිද්ධ කරයි. සමාගමක් කොටස් මිලදී ගන්න කියලා ප්‍රසිද්ධිය ආරාධනා කරන්නේ නෑ. පොදු සමාගමක ඒ ප්‍රශ්නයක් නෑ. පොදු සමාගමක ප්‍රසිද්ධිය ආරාධනා කරන සංස්ථා පත්‍රයකින් මෙන්න කොටස් මිලදී ගන්න. ඕන කෙනෙකුට කොටස් මිලදී ගන්න පුළුවන්. එතකොට අන්න පොදු සමාගම් සහ පෞද්ගලික සමාගම් වල තියෙන ප්‍රධාන වෙනස්කමක් තමයි ඒක. අපි ලියමු ඒක අංක 1 කියලා. අංක 1. ලියන්න අංක 1 පොදු පෞද්ගලික සමාගම් පැත්ත ඉස්සලා ලියන්න. කොටස් මිලදී ගන්නා ලෙස මෙතන ලියන්න අංක 1 කොටස් මිලදී ගන්නා ලෙස මහජනයාට කොටස් මිලදී ගන්නා ලෙස මහජනයාට ප්‍රසිද්ධියේ ආරාධනා කළ නොහැකි වීම. ප්‍රසිද්ධියේ ආරාධනා කළ නොහැකි වීම. ප්‍රසිද්ධියේ ආරාධනා කළ නොහැකි වීම. අනිත් පැත්තේ ලියන්න. කොටස් මිලදී ගන්නා ලෙස පොදු සමාගම් පැත්තේ ලියන්න. ඒකෙන් වෙනස්කම අනිත් පැත්තේ කොටස් මිලදී ගන්නා ලෙස ප්‍රසිද්ධියේ වරහන් ඇතුලේ ලියන්න සංස්ථා ප්‍රකාශයක් මගින්. ප්‍රසිද්ධියේ වරහන් ඇතුලේ ලියන්න සංස්ථා ප්‍රකාශනයක් මගින්. සංස්ථා ප්‍රකාශනයක් මගින් ආරාධනා කිරීම. සංස්ථා ප්‍රකාශයක් මගින් ආරාධනා කිරීම නැත්නම් ආරාධනා කළ හැකි වීම. ඒ අංක 1. ඔන්න එක වෙනස්කමක් අපි කතා කළා දෙපැත්තෙන්. ඊළඟට අංක 2. දැන් පෞද්ගලික සහ පොදු සමාගම් වල තියෙන තව වෙනසක් තමයි දැන් අපි අහලා තියෙනවනේ අපි ගන්න කොටස් අපිට විකුණන්න පුළුවන්. ඔය ද්විතීයික වෙළඳපළ කටයුත්තක් විදියට කොටස් වෙළඳපළ හරහා එහෙම අපිට කොටස් පවරන්න පුළුවන්. හැබැයි පෞද්ගලික සමාගමක් කොටස් වෙළඳපළේ ලියාපදිංචි කරන්නෙත් නෑ. නිදහසේ කොටස් පවරන්නත් බෑ. කොටස් පවරන්න බෑ කියලා එකක් නෑ. නිදහසේ පවරන්න බෑ. ඒ කියන්නේ සාමාන්‍ය නිදහසේ පවරන්නේ නෑ. ඒකේ සමාජිකයෝ දැන් ඥාතීන් නම් දැන් අම්මයි දුවයි තාත්තයි ওই කට්ටිය එකතු වෙලා තමන්ගේ පෞද්ගලික සමාගමක් පිහිටවලා තියෙනවා. සමාගමට පිට කෙනෙක් පන්දවා ගන්නකොට ඉතින් ඔක්කොම කට්ටිය එකතු වෙලා එයා සුදුසුද එයාට කැමතිද එහෙම බඳවා ගන්නවා මිස ප්‍රසිද්ධියේ එහෙම දෙයක් වෙන්නේ නැහැ. හැබැයි පොදු සමාගම් වල අයිතිකාරයෝ දන්නෙත් නැහැ අයිතිකාරයෝ මාරු වෙනකම්. තමන්ගේ කොටස් ටික තව කෙනෙකුට විකුණනකම් දන්නෙත් නැහැ කොටස් වෙනස් බල හරහා ඕනි කෙනෙකුට විකුණනවා. ඒ නිසා එහෙම ප්‍රසිද්ධියේ නිකුත් කරන්නේ වගේම
නිදහසේ පවරන්න පෞද්ගලික සමාගම් වල බෑ. හැබැයි පොදු සමාගම් වල නිදහසේ ඕන විදිහකට විකුණා ගන්න පුළුවන්. අපි ඒකත් දීමු වෙනස්කමක් විදියට. අංක 2 පෞද්ගලික සමාගම් පැත්තේ ලියන්න. කොටස් අයිතිය නිදහසේ පැවරිය නොහැකි වීම. පැවරිය නොහැකි වීම කියලා ලියන්න එපා. නිදහසේ පැවරිය නොහැකි වීම. අනිත් අයගෙන් අහලා ඊළඟට අනිත් පැත්තේ ලියන්න. පොදු සමාගම් පැත්තේ. කොටස් අයිතිය නිදහසේ පැවරිය හැකි වීම. කොටස් අයිතිය නිදහසේ පැවරිය හැකි වීම. දෙවනි ලක්ෂණෙත් එහෙනම් ලියලා ඉවරයි. හරි. වෙනස්කමකුත් ඔන්න දෙපැත්තේ අපි දෙක ගානේ ලියලා තියෙනවා. අංක 3. දැන් අරමුදල් සම්පාදනය කරනකොට සාමාන්‍යයෙන් පෞද්ගලික සමාගමකට ණය ප්‍රාග්ධනය රැස් කරන්න බෑ. හැබැයි පොදු සමාගමකට ණය ප්‍රාග්ධනය රැස් කරන්න පුළුවන්. වරණීය කොටස් විශේෂයෙන් ණය කර නේද මේ වගේ දේවල් වලින් ණය ප්‍රාග්ධනය රැස් කරන්න පුළුවන් පොදු සමාගම. හැබැයි පෞද්ගලික අංශයට ණය කර නිකුත් කරන්නත් බෑ. ණය කර සම්බන්ධයෙන් ගනුදෙනුවක් කරන්න ඒගොල්ලන්ට බෑ. ඒ නිසා අපි ලියනවා වෙනස්කමක් විදියට පෞද්ගලික සමාගම් පැත්තේ ලියන්න ඉස්සෙල්ලා ණය කර නිකුත් කළ නොහැකි වීම. ණය කර නිකුත් කළ නොහැකි වීම. පොදු සමාගම් පැත්තේ ලියන්න ණය කර නිකුත් කර ණය ප්‍රාග්ධනය රැස් කළ හැකි වීම. ණය කර නිකුත් කර ණය ප්‍රාග්ධනය රැස් කළ හැකි වීම. තව ලක්ෂණයක් කතා කළොත් වෙනස්කමක්. දැන් මේ පෞද්ගලික සහ පොදු දැන් දෙකම සීමා සහිත සමාගම්නේ. අනිවාර්යෙන් දෙකේම සීමා සහිත කියලා නම් පෙන්වන්න ඕන. සීමා රහිත කියලා පෙන්වුවේ නැතුණාට කමන්නේ පෙන්වුවේ නැත්තම් සීමා රහිත. හැබැයි සීමා සහිත නම් සීමා සහිත යන්න පෙන්විය යුතුමයි. එහෙනම් දැන් ඕගොල්ලෝ කොහෙදී හරි සමාගමක නම දකිනකොට සීමා සහිත කියලා නැත්තම් ඒක සීමා රහිතයි. අනිවාර්යෙන් සීමා රහිතයි. සීමා සහිත කියලා පෙන්නුවොත් පමණයි සීමා සහිත ව්‍යාපාරයක් වෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන් සීමා සහිත කියලා පෙන්නේ. ඒකෙදි වෙනස්කමක් නෙමෙයිනේ. පෞද්ගලික එකෙත් තියෙනවා සීමා සහිත පොදු එකෙත් තියෙනවා. හැබැයි මේ දෙකේ වෙනසක් තමයි අපිට කතා කරන්න පුළුවන්. දැන් මේ සමාගමක් අපට අනිවාර්යෙන්ම මේ සමාගමක නම යොදනකොට සීමා සහිත නම් සීමා සහිත කියලා කියන්නම. හැබැයි පෞද්ගලික සමාගමක් නම් මේ සමාගම කියලා නම දානවනේ. මේ බලන්නකො. මම උදාහරණයක් ලියන්න. සීමා සහිත අපි ගමු XYZ සමාගම. ඒ ටිකක් ඉඩ තියලා ලිව්වේ. මේක පෞද්ගලික නම් අනිවාර්යෙන්ම ඔය සමාගම කියලා ලියනවනේ කම්පැනි කියලා ලියනවනේ ඊට කලින් ඒක සමාගම් පනතේ අත්‍යවශ්‍යයි. ඊට කලින් පෞද්ගලික යන්න යෙදිය යුතුයි. පෞද්ගලික. ඔය ඉතින් සමහරු ඉතින් මේකට PVT කියලා දායි එක එක ඒවා දාන්න පුළුවන්. ඔක්කොම ලියන්නත් පුළුවන්. පෞද් කියලා ලියලා මෙහෙම තිත් දෙකක් තියන්නත් ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි පෞද්ගලික යන්න පෙන්විය යුතුමයි. දැන් අපි දකින්නවනේ මෙහෙම තිබ්බු. දැන් මෙහෙම එකක් තිබුණා. සීමා සහිත. සීමා සහිත. ABC සමාගම. දැන් අපි කොහොමද මේක පෞද්ගලිකද පොදුද කියලා කියන්නේ? දැන් සමාගම් පනතේ කියනවා පෞද්ගලික යන්න මේ සමාගම කියන වචනේ යොදන්න පෙර පෞද්ගලික නම් පෞද්ගලික කියලා යෙදිය යුතුමයි. ඒක හරි. ඒක ප්‍රශ්නයක් නෑ. දැන් පොදුයි කියලාත් නෑනේ. සීමා සහිත ABC සමාගම. පොදුයි කියලාත් නෑනේ. පොදුයි කියලා දැමීම අත්‍යවශ්‍ය නෑ. දැම්මත් පොදුයි නොදැම්මත් කොහොමත් පොදුයි. එහෙනම් හරි ලේසි පෞද්ගලික කියලා කොහෙවත් නැත්තම් කොහෙවත් කියන්නේ සමාගම කියන නම් වචනෙට කලින් නැත්තම් පොදුයි. දැම්මත් එකයි නොදැම්මත් එකයි. තේරුණා? ඒ නිසා දැන් අපිට හරිය අවබෝධයක් වුණා අපි ව්‍යාපාරික දැක්කොත් පෞද්ගලික කියලා නැත්තම් ඒක පොදු සමාගමක්. ඒක අපි අනිවාර්යයෙන්ම දැනගත යුතුයි. අපි ඒකත් වෙනස්කමක් විදිහට ලියමු. අංක 4 නේද එතකොට? අංක 4.
සමාගමේ නම යෙදීමේදී පෞද්ගලික පැත්තේ ලියන්න සමාගමේ නම යෙදීමේදී සමාගම යන වචනය යෙදීමට පෙර සමාගම යන නම යෙදීමට පෙර වරහන් තුල පෞද්ගලික යන්න යෙදීම අත්‍යවශ්‍ය වේ. ඔන්න උදාහරණයක් විදිහට ලියවත් කමන්නේ. අත්‍යවශ්‍ය වේ. අනිවාර්ය වේ අත්‍යවශ්‍ය වේ ඕන එකක් ඈ. අත්‍යවශ්‍ය නෙවෙයි ඔව් අනිවාර්ය වේ. පොදු පැත්තේ ලියන්න. පොදු ඉන්වර්ටඩ් කම ඇතුළේ ලියන්න පොදු. ඉන්වර්ටඩ් කම ඇතුළේ ලියන්න පොදු. පොදු යන්න යෙදීම අනිවාර්ය නොවේ. යෙදුවත් පොදු යෙදුවේ නැතත් පොදු. පෞද්ගලික නැති නිසා. හරි. තව එක ලක්ෂණයක් අපි කතා කරමු. අංක 5. දැන් මොකද හිතන්නේ පෞද්ගලික සහ පොදු සමාගම් වල කොටස් හිමියෝ ගාන ගැන? ඔන්න අපිට තියෙන හොඳ වෙනස්කම. පෞද්ගලික සමාගමක කොටස් හිමියෝ අවුම් වශයෙන් කී දෙනෙක් ඉන්න ඕනේ? එක්කිනෙකුටත් පුළුවන්. අපි ඒවට හැබැයි කියන්නේ කේවල සමාගම් කිය. එක්කිනෙකුට වඩා වැඩියෙන් ඉන්න පුළුවන්. හැබැයි උපරිමය 50කට සීමා වෙනවා. පොදු සමාගම් වල ඕන ප්‍රමාණයක් උපරිමයේ සීමාවක් නැහැ. කියන්නේ ඕන ප්‍රමාණයක් කොටස් හිමියෝ කරගන්න පුළුවන්. හැබැයි පෞද්ගලික සමාගම් වල 50ට වැඩිය බෑ. 51 වෙනියා කොටස් හිමියා විදියට ගන්න බෑ. අපි ලියමු වෙනස්කමක් විදියට. ලියන්න. උපරිම කොටස් කරුවන් ගණන 50කි. පෞද්ගලික පැත්තේ ලියන්න. උපරිම කොටස් කරුවන් ගණන 50කි. උපරිම කොටස් කරුවන් ගණන 50කි. පොදු පැත්තේ ලියන්න. වෙනස්කම පස්වෙනි එක පොදු පැත්තේ ලියන්න. උපරිම කොටස් කරුවන් සීමා කොට නොමැත. උපරිම කොටස් කරුවන් සීමා කොට නොමැත. ඒ වෙනස්කම් කීපයක් තමයි අපි කතා කරන්නේ. හරි. අපි යන් ඊළඟ කාරණාවට. මොකද ඊළඟ මාතෘකාව තියෙන්නේ? සීමිත සමාගම් වල වාසි. ඒ වගේම සීමිත සමාගම් වල අවාසි. අපි මේ දෙකම කතා කරන්නේ. තව සමාගම් ගැන බොහෝ දේ කතා කරන්න තියෙනවා. වාසි අවාසි ඇතුලේ අපි ටිකක් සාකච්ඡා කරන්න යා. හොඳ අවබෝධයක් මේ හරහා සමාගම් පිළිබඳ සංවිධාන පිළිබඳ අපට ලැබෙයි කියලා අපි හිතනවා. අපි යන් කතා කරන්නේ සීමා සහිත සමාගම් වල වාසි. සීමා සහිත සමාගම් වල තියෙන ලොකු වාසියක් තමයි දැන් කේවල ස්වාමී ව්‍යාපාරයක් හවුල් ව්‍යාපාරයක් වගේ නෙමෙයි. දැන් අපි පොදු සමාගමක් ආයි දැන් මම මෙතන විශේෂයෙන් පොදු සමාගම් පැත්තට අවධානය යොමු කරනවා. අපිට කොටස් හිමියෝ අතර විශාල කොටස් හිමියෝ සංඛ්‍යාවක් ගෙන් අරමුදල් රැස් කරලා අපිට විශාල සමාගමක් වුණත් පිහිටවන්න පුළුවන්. සත පහ අතේ නැති වුණාට විශාල කොටස් හිමියෝ සංඛ්‍යාවක් රැස් කරලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන්. සංවිධානයක් පටන් ගන්න පුළුවන්. ඉතින් සමාගමක් එමෙ. හැබැයි හවුල් ව්‍යාපාරයකන හවුල් කරුවන්ගේ තියෙන හවුල් කරුව ප්‍රමාණය ඒගොල්ලොන්ට ප්‍රාග්ධනය යොදවන්න පුළුවන් හැකියාව අනුව අපිට සීමා සහිත වෙනවා. නමුත් සීමා සහිත කියන්නේ මේ වගකීම නෙමෙයි. අරමුදල් සම්පාදනයේ සීමා සහිත. හැබැයි සමාගම මහා පරිමාණයෙන් පටන් ගන්න පුළුවන් වෙනවා. ප්‍රසිද්ධියේ කොටස් නිකුත් කරලා පොදු සමාගම් වගේ ඒවා පිහිටවන්න පුළුවන් නිසා. අපි එහෙම ලියමු පළවෙනි වාසිය. වැඩි අරමුදල් ප්‍රමාණයක් රැස් කිරීම හරහා වැඩි අරමුදල් ප්‍රමාණයක් රැස් කිරීම හරහා විශාල ආයෝජනයන් සිදු කළ හැකි වීම. විශාල ආයෝජනයන් සිදු කළ හැකි වීම. විශාල ආයෝජනයන් සිදු කළ හැකි වීම. දැන් අපි ලක්ෂණයක් විදිහට කතා කළා සමාගමකට. ඒක සීමිත පෞද්ගලික වුණත් පොදු වුණත් අනිවාර්යයෙන්ම නෛතික පුද්ගලභාවයක් ලැබෙනවා. නෛතික පුද්ගලභාවය එක්කම ලැබෙන අනිත් අපි මම බෝනස් එක කියලා ඉස්සලා කිව්වේ මොකද්ද? අඛණ්ඩ පැවැත්මක් තියෙන. ඉතින් නෛතික පුද්ගලභාවයක් තියෙන ආයතනයක් එක්ක කටයුතු කරන්න ඕනෑම කෙනෙක් කැමතියි. ඇයි? විශ්වාසවන්තභාවයක් තියෙනවනේ.
පිළිගැනීම ඉහළයිනේ. හේතුව අයිතිකාරෝ කවුරු වුණත් ව්‍යාපාරයේ කවදාකවත් නැති වෙන්නේ නැහැ. ඒ ව්‍යාපාර නාමය ව්‍යාපාරයේ විදිහට නීති ඉදිරියේ තියෙන. ප්‍රශ්නයක් නෑ. අයිතිකරුවෝ හිටියත් එකයි නැතත් එකයි මාරු වුණත් එකයි ප්‍රශ්නයක් නෑ. ඒ නිසා ඉහළ පිළිගැනීමක් තියෙනවා. ඒ නිසා අර තනි පුද්ගල ව්‍යාපාරයක් හවුල් ව්‍යාපාරයකට වඩා ඉහළ පිළිගැනීමක් හේතු වෙනවා මේ සීමිත සමාගම් වල. ලියන්නේ. නෛතික පුද්ගල භාවයක් පැවතීම නිසා නෛතික පුද්ගල භාවයක් පැවතීම නිසා ඉහළ පිළිගැනීමක් පැවතීම. ඉහළ පිළිගැනීමක් පැවතීම. හා ඊළඟට අපි කතා කළොත් එහෙම තව ලක්ෂණයක්. දැන් වගකීම සීමා සහිතයි. අපි මේ කතා කරන්නේ සීමා සහිත සමාගම් වල වාසිය. වගකීම සීමා සහිත හින්දා ආයෝජකයන්ගේ අවධානය මාඩි. ඇයි? තමන් දැන් කොටසින් සීමිත ඔකේ තියෙනවා අපි සීමා සහිත සමාගම් වල කොටසින් සීමිත ඇපෙන් සීමිත කියලා. මම තා චුට්ටින් ඒ ගැනත් කියන්න යනවා. නැත්නම් අපි දැම්මම කතා කරමු ඒ ගැන. කොටසින් සීමිත සමාගමක් කියලා කියන්නේ තමන් ආයෝජනය කරපු කොටස් ප්‍රමාණයට පමණයි වග කියන්නේ. ඒ කියන්නේ බාහිර ණයතුරුස් පියව ගන්න යනකොට අරමුදල් මදි වුණා. ආය කොටස් හිමියාගේ පෞද්ගලික දීපලින් නම් ඉල්ලගෙන ඉන්නේ. දැන් කේවල ස්වාමී ව්‍යාපාර හවුල් ව්‍යාපාර වල එහෙමනේ අසීමිත වගකීමක් තියෙනවා. ගෙදර දීපල විකුණලා හරි ගෙවන්න වෙනවා. හැබැයි කොටසින් සීමිත ආයෝජනය කළ කොටස් ප්‍රමාණයට සීමා සහිත වෙනවා. හැබැයි ඇපෙන් සීමිත සමාගමක් කියන්නේ සමාගම කවදා හරි ඈවර කරනකොට සමාගම අවසන් කරනකොට එකඟ වෙනවා ඒ වෙනකොට මෙන්න මෙච්චරක් අපි පියවනවා කිය. ඇප වෙනවා යම් ප්‍රමාණයක්. ඈවර කරන දවසේදී ඒ කියන්නේ ඈවර කරන දවසක මම මෙච්චර දක්වා වග කියනවා කියලා ඇප වෙනවා. ඒවට අපි ඇපෙන් සීමිත සමාගම් කියන. කොහොම කිව්වා? සීමා සහිතයිනේ. සීමා සහිත එකම වාසියක්. ඉතින් බය නැතුව ආයෝජකයෙකුට ආයෝජනය කරන්න පුළුවන්. ඇයි? මම නැති වුණොත් නැති වෙන්නේ ওই ටික විතරයි. බය නැතුව ආයෝජනය කරන්න පුළුවන්. ඒ නිසා ඒකත් වාසියක්. දැන් මෙහෙම වගකීම සීමා සහිත නිසා ආයෝජකයන්ගේ අවධානම අවම වීම ආයෝජකයන්ගේ අවධානම අවම වීම. අනිත් එක අපි ඉතින් ලියමු කෙටියෙන්ම අපිට ලේසි. අඛණ්ඩ පැවැත්ම නිසා চিරාත් කාලයක් දිගු කල් පැවැත්ම. අඛණ්ඩ පැවැත්ම නිසා চিරාත් කාලයක් දිගු කල් පැවැත්ම. සමහර සමාගම් වල පටන් ගත්තු මිනිස්සු ඇත්තෙත් නැහැ. නමුත් සමාගම තියෙනවා. හරි වැදගත්. දැන් ඊළඟට තියෙන වාසියක් තමයි දැන් තනි පුද්ගල ව්‍යාපාරයක් නම් ඒ තනි පුද්ගලයා ව්‍යාපාරේ පාලනයට සම්බන්ධ වෙන්න ඕන. දැන් අපි දන්නවනේ සමාගම් වල අධ්‍යක්ෂක මණ්ඩලයක් නේ පාලනය කරන්නේ. නෛතික වශයෙන් පාලනයයි අයිතියයි වෙනස්. ඉතින් ඒ නිසාම අයිතිකාරයෝ ඔක්කොම පාලනය කරන්න යන්න ඕන. ඔන්න ඔයාට හොඳට සල්ලි හිම තියෙනවා නම් කොටස් වෙළඳපොලේ හොඳ සමාගම් ටිකක් තෝරගෙන ආයෝජනය කරලා ගෙදරට වෙලා ඉන්නවා. එකක්වත් පාලනය කරන්න යන්නේ. අධ්‍යක්ෂ මණ්ඩල එකකටවත් ඔයා ඡන්දය ඉල්ලලාපත් වෙන්නවත් යන්නේ නැහැ. ඔයාට සල්ලි තියෙනවා සමාගම් 100ක විතර ආයෝජනය කරලා ගෙදරට වෙලා ඉන්නවා. මොකුත් කරන්න ඕනේ නැහැ. ඕන්නම් කියනවා නිරෝධානය වෙලා කියලා. නේද? එහෙම කියන්න ඕනේ. ඒ කියන්නේ පාලනයට සම්බන්ධ වෙන්න ඕනේ නැහැ. දැන් තමන්ගේ තනි පුද්ගල ව්‍යාපාරයක් නම් තමන් ඒකට ගියේ නැත්නම් ඉවරයි ඉතින් ඒක. හවුල් ව්‍යාපාරයක් නම් හවුල් කරුවෙක් විදිහට ක්‍රියාකාරීව සම්බන්ධ වෙන්නේ නැත්නම් තමන්ගේ අරමුණ ඉටු කරගන්න වෙන්නේ අනිත් මිනිස්සු ඔක්කොම ප්‍රතිලාභ ගන්න. ඉතින් ඒ නිසා හැබැයි සමාගම් වල තියෙන වාසියක් තමයි අපිට පාලනයට සම්බන්ධ වෙන්න අත්‍යවශ්‍ය නැහැ. හැබැයි ඒකේ අවාසි පැත්තෙත් මම පස්සේ ලියන්න යනවා. පාලනයට සම්බන්ධ වෙන්න ඕනේ වුණත් සම්බන්ධ වෙන්නේ ඇයි? මොකද අනිත් අයගේ ඡන්දේ නැත්තම් අධ්‍යක්ෂ මණ්ඩලයට කොච්චර අයිතිකාරයෙක් වුණත් පත් වෙන්න විදිහක් නැහැ. කොටස් ප්‍රමාණය හැටියට ඡන්දේ තියෙන්නේ. ඉතින් Tamanට අඩු කොටස් ප්‍රමාණයක් තිබුණොත් සම්බන්ධ වෙන්න හිතුණත් සම්බන්ධ වෙන්න බෑ. ඒක අපි අවාසි පැත්තේ ලියමු පස්සේ. වාසිය පැත්තෙන් ලියන්න මෙහෙම. ආයෝජකයන්ට පාලනය සඳහා මැදිහත් වීම.
අනිවාර්ය අවශ්‍යතාවයක් නොවීම. අනිවාර්ය අවශ්‍යතාවයක් නොවීම. අනිවාර්ය අවශ්‍යතාවයක් නොවීම. තව ඉඩ ඇති කියලා මං හිතනවා. ඉඩ නැත්තම් හරස් අතට හරි කමන්නේ ලියන්න ඕනේ. තව වාසියක්. දැන් ඔය පොදු සමාගම් සංකල්පය රජයෙන් උනත් ටිකක් ධෛර්යමත් කරන්න උත්සාහ කරනවා. හේතුව තමයි දැන් තනි පුද්ගලයෙකුට පුද්ගල කණ්ඩායමකට තමන් ආයෝජනය කරලා ප්‍රතිලාභ ගන්න එක ඇත්ත. නමුත් යම් කුඩා පිරිසකට ප්‍රතිලාභ ලැබෙනවට වඩා සමස්තය අතර බෙදා හැරෙනවා නම් හොඳයි. අපි ඉතින් කතා කරනෝනේ කොහොමත් සාර්වාර්ථික අරමුණු ගැන කතා කරනකොට සාධාරණත්වය නේද? විෂමතාවම කිරීම මේවා ගැන කතා කරනෝනේ. ඉතින් ඒ නිසාම දැන් මේ පොදු සමාගම් වල විශාල කොටස් හිමිය ප්‍රමාණය. එතකොට විශාල පිරිසක් අතර ප්‍රතිලාභ ලාභාංශ බෙදලා යනවා. ඉතින් වෙන්න ඕනේ ඒකනේ. ඒ කියන්නේ තනි පෞද්ගලික ව්‍යාපාර බිහි වෙනවට වඩා පොදු ව්‍යාපාර බිහි වෙන එක හොඳයි. අර සමාජවල තියෙන අර විෂමතාවයන් ටික ටික හරි අඩු වෙලා යන්න හේතුවක් තියෙනවා. ඒ නිසා විශාල පිරිසක් සම්බන්ධ කරගන්න පුළුවන් වෙන එකත් වාසියක් විදියට අපි සලකනවා. ඒක සාර්වාර්ථික වශයෙන් වාසියක් ආර්ථික විද්‍යාව පැත්තෙන් උනත් කතා කරන්න පුළුවන්. අපි මෙහෙමත් ලියමු. අංක එතකොට 6ද? 6. වැඩි කොටස් කරුවන් සංඛ්‍යාවක් සහභාගී කරවා ගත හැකි වේ. වැඩි කොටස් කරුවන් සංඛ්‍යාවක් සහභාගී කරවා ගත හැකි වීම. වැඩි කොටස් කරුවන් සංඛ්‍යාවක් සහභාගී කරවා ගත හැකි වීම. හරි. අපි කතා කරමු අවාසි. අපිට එතකොට සීමිත සමාගම් අවසන් කරන්න පුළුවන් අවාසි ටිකත් කතා කරලා ලියාගත්තා නම්. හරි. සීමිත සමාගම් වල අවාසි තමයි එකක් තමයි කොටස් හිමියන්ගේ බලය සීමිතයි. අපි අර ඉස්සෙල්ලා කතා කළේ. Tamanට ඕනි කියලා හිතෙනවා සහභාගී වෙන්න. හැබැයි කවුරුවත් ඡන්දෙ දෙන්නේ. මහ සභා රැස්වීමේදී Taman අධ්‍යක්ෂකවරයෙක් විදියට කවුරුවත් ඡන්දෙ දෙන්නේ. Tamanට තියෙන කොටස් සුළු ප්‍රමාණයක් නම් ආස වුණත් සම්බන්ධ වෙන්න බෑ. අතන වාසිය වගේම තමයි අවාසි පැත්ත. එහෙනම් අපි එකක් ලියමු. ලියන්න. කොටස් කරුවන්ගේ බලය සීමා සහිත වීම. කොටස් කරුවන්ගේ බලය සීමා සහිත වීම අවාසියක්. ඔව්. ඊළඟ තවත් අවාසියක් තමයි දැන් නීතිමය අනුකූලතා. දැන් සමාගම් සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම 2007 අංක 7 දරන සමාගම් පනතේ අවශ්‍යතා අනුකූලතාවලට අනුකූල වෙන්න වෙනවා. එහෙම උනේ නැත්නම් සමාගම් පවත්වාගෙන යන්න බෑ. ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් පිරිවැයත් ඉහළ මට්ටමක තියෙන්න පුළුවන්. ওই වාර්ෂික වාර්තා දෙන්න ඕනේ, විවිධ ගෙවීම් කටයුතු, විවිධ දේවල් තියෙන. ඒ නිසා ලියන්න පොදුවේ මෙහෙම නීතිමය අනුකූලතා පිරිවැය සාපේක්ෂව. නීතිමය අනුකූලතා පිරිවැය සාපේක්ෂව ඉහළ මට්ටමක පැවතීම. ඉහළ මට්ටමක පැවතීම. හරි. තව අවාසියක් හිතන්න පුළුවන්. තව එකක්. ඉල තියෙනවා වගේ නිසා අපි තව එකක් ලියන්නේ. දැන් සමාගම් වල තියෙන තව අවාසියක් තමයි දෙපාරක් බදු වගකීමට ලක් වෙනවා සමාගම් වල තියෙන ලාභාංශ. ඒ කොහොමද? ඔව්. එකක් තමයි ඔගොල්ලෝ සමාගම් ගිණුම් කරන්නේදී ඉගෙන ගෙනත් ඇති, ඉගෙන ගන්නවත් ඇති. ඔගොල්ලෝ දන්නවා සමාගම තමන්ගේ බදු ලාභයෙන් රජයට බද්දක් ගෙවන. බදු ලාභයට බද්දක් ගෙවන. ඊට පස්සේ ආය සමාගමේ අධ්‍යක්ෂකවරු කොටස් හිමියන්ට ලාභාංශයක් යෝජනා කරපුවාම ඒ මත ලාභාංශ බද්දක් ගෙවන. ඒ කියන්නේ එකම ලාභය දෙවතාවක් ද්විත්ව බදුකරණයකට ලක් වෙනවා. ඒක තනි පුද්ගල ව්‍යාපාරවල එහෙම නෑනේ. සමාගමේ නමින් බදු ගෙවන්නේ අයිතිකාරයාගේ නමින් බදු ගෙවන්නේ. ඒ නිසා අන්න අපි කියන්නේ යනවා ද්විත්ව බදු වගකීමකට ලක් වෙනවා. එහෙනම් ලියන්න අවසාන එක ද්විත්ව බදු වගකීමකට ලක්වීම. ද්විත්ව බදු වගකීමකට ලක්වීම. ඔව්. ඒ අපි කතා කරලා අවසන් කරේ සීමිත සමාගම් වල වාසි සහ අවාසි. දැන් මේකේ අපිට ඊළඟට කතා කරන්න තියෙනවා රාජ්‍ය අංශයේ ලක්ෂණ සහ රාජ්‍ය අංශයේ ව්‍යාපාර ගැන. එවනම් අපි රාජ්‍ය අංශය ගැන ඊළඟ කොටසින් කතා කරන්න යනවා. හරි. එහෙනම්